සමාජයේ වශයෙන් සංවර්ධිත ආර්ථික සමාජයේ වශයෙන් සංවර්ධිත. ඒ කියන්නේ ඩෙවලොප්ඩ් කන්ට්‍රි සංවර්ධිත කියලා හිතන රටවල් ඕනෑම රටක එකී ජයග්‍රහණයට ඍජු දායකත්වයක් සුමක වලින් ලැබී තිබෙන බව දේශ සම්මත ලිවී ඇති බොහෝ පොතපතින් සහ වෙනත් සාහිත්‍යයෙන් පේනවා. දියුණු වෙච්ච හැම රටක්ම දියුණු වෙලා තියෙන SME වලින්. මම උදාහරණයක් ගන්නම්කෝ. අපි දියුණුයි කියලා කියන රටක් තමයි එනකොට දකුණු කොරියාව, සවුත් කොරියා. දකුණු කොරියා 1960 වගේ කාලෙට ගියොත් මීට අවුරුදු 60කට විතර පිටිපස්සට ගියොත් දුප්පත් රටක්. කොරියානු යුද්ධය කියලා යුද්ධයක් වෙලා රට දෙකට කැඩිලා අන්තිම අතරම වෙලා හිටපු රටක්. අද වෙනකොට එය දියුණු රටක් වෙලා තියෙන්නේ. කොහොමද? එය සම්පූර්ණ අවධානය දුන්නේ SME වලට. චුද්‍රමූලික තත්ත්වයෙන් SME වලට ගෙනා. අදපු SME තමයි අද දකුණු කොරියාවෙන් ලෝකයට විකිනෙන ලෝකයට අලෙවි කරන විශාල වෙළඳ පොලක් හදලා තියෙනවා. දකුණු කොරියාවෙන් නිෂ්පාදන ගැන කියන්න මට දන්න දරුවෝ ටිකක්. දකුණු කොරියාවෙන් ලෝකයට එළඹෙන නිෂ්පාදන මොනවද කියලා කවුරු හරි පුතෙක් ටයිප් කරන්න බලන්න chat box එකේ. දකුණු කොරියාවෙන් ලෝකයට ආපු නිෂ්පාදන වල නම් ටිකක් සන්නාම ටිකක් බ්‍රෑන්ඩ්ස් ටිකක් කියන්න බලන්න. මට ආසයි මම කැමති ඕගොල්ලෝ ඒ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා නම් මම පෙන්නන්න යන්නේ SME වල තියෙන වැදගත්කම. කොහොම බලන්න මෙතන ඉන්න දරුවෝ ටික කී දෙනෙක් කියනවද? 10ක් 12ක් විතර ඉන්නවා කියනවට. කවුරු හරි එක බ්‍රෑන්ඩ් එකක් හරි කියන්නේ. සවුත් කොරියන් බ්‍රෑන්ඩ් එකක්. අපි SME කොච්චර වර්ධනයක් කරන්න පුළුවන්ද රටක් කියන මම මේ කාරණාව එතකොට very good බ්‍රෑන්ඩ් එකක් කිව්වා. අපිටම පුතා very good. මේ පුතෙක් ටයිප් කරලා තියෙනවා Hyundai තාම හොඳ. LG very good. Samsung ගායත්‍රි හරියට හරි පුතේ. ඉලෙක්ට්‍රොනික ගොඩක් මාකට් එකේ අද ලෝකේ තියෙන වැදගත් බ්‍රෑන්ඩ් ගොඩක් ඒගොල්ලෝ. අපි මේ වගේ හිස්ටරි ඉතාම හොඳයි. දැන් ඔබට හොඳටම දන්නවා ඒ Samsung කියන බ්‍රෑන්ඩ් එක කොච්චර වෙළඳපොලක් අත්පත් කරගෙන තියෙනවද කියලා. ඔයගොල්ලෝ දන්නවා LG කියන බ්‍රෑන්ඩ් එක නැත්තම් සන්නාමයේ කොච්චර වෙළඳපොලක් අල්ලලා තියෙනවද කියලා. ලංකාවේ අපි අපේ රට ගැන විතරක් කිව්වොත් Hyundai නැත්තම් Hyundai කියන වාහන ලංකාවේ බොහෝ ජනප්‍රිය නැති වුණාට ඒක ලෝකේ ඉසුරු කොලින් ඉලෙක්ට්‍රෝ කෙප්කෝ කියන එක මම අහලා ඔයාගෙන් තමයි පුතේ අහන්නේ. very good. මම කෙප්කෝ කියන එක මම හොයාගන්නම්. හරි. මේ දැන් ඔයගොල්ලෝ බලන්න ඒ කියපු සැනින් මම ඒ කාරණා ඔයගොල්ලෝ ප්‍රශ්නයක් අහපු සැනින් ඔයගොල්ලෝ පට ගාලා උත්තරයක් දෙනවා. ඒ කියන්නේ ඒ සන්නාම ඒ බ්‍රෑන්ඩ් ඔයගොල්ලෝගේ ඔළුවල තියෙනවා. ඒ තමයි කොරියාව ඒ දුප්පත් රටක සිට SME විදිහට වර්ධනය කරලා ගෙනල්ලා අද වෙනකොට ගෙනල්ලා තියෙන තත්ත්වය. ඊට අමතරව ඩේවෝ කියලා කාර් එකක් තිබ්බ ඔයගොල්ලන්ට මතක ඇති. කියා කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා කියලා ඔයගොල්ලෝ මතක අහලා ඇති. හරිද? ඊට අමතරව දූසාන් කියලා තව බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. අපි දකින්නේ Hyundai වාහන විතරයි වෙළඳපොලේ. නමුත් Hyundai තමයි Hyundai කියන්නේ ලෝකයේ තියෙන විශාලතම නැව් නිෂ්පාදන සමාගමක්. හරි. මේ SME වලට දීපු තැන SME වල තියෙන වැදගත්කම තෝරගත්ත රටක් අද කොහොමද සංවර්ධනය කරා ඇවිල්ලා තියෙන්නේ කියලා. ජපානයේ ගත්තොත් ජපානයේ කතාවත් ඕකමයි. මලේසියාව ගත්තොත් මලේසියාවේ කතාවත් ඕකමයි. සිංගප්පූරුව ගත්තොත් සිංගප්පූරුවේ කතාව ඕකමයි. ඊට පස්සේ තායිවානයේ ගත්තොත් තායිවානයේ ගත්තත් ඕකමයි කතාව. චීනය ගත්තොත් ඕකමයි කතාව. දැන් මහා පරිමාණ කියලා කර්මාන්ත හැදෙන්න එකපාරටම ජනිත වෙන්නේ නැහැ. ලංකාව ගත්තත් ඕක තමයි කතාව. ලංකාවේ මුල් පෙළේ ආයතන ටික ගැන ගත්තොත් මේ හැම එකක්ම SME විදිහට පටන් ගත්තා. මහා පරිමාණයෙන් පටන් ගත්තා. දැන් බලන්න දේශීයම සමාගමක් වෙන ලාෆ් සමූහ ව්‍යාපාරය. බොහොම පුංචිවට පටන් ගත්තා. දේශීය පටන් ගත්ත නවලෝක ව්‍යාපාරය හිමික. දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ ඉන්න හැමෝම වගේ හිමයි. දේශීයව වෙනත් නිෂ්පාදන කරන මැලිබන් මංචි වගේ ආහාර නිෂ්පාදන සමාගම් ගත්තොත් ඒගොල්ලොත් එහෙමයි. මේ හැම දෙකක්ම අද අපි SME කියලා කියන්නේ. අද ඒගොල්ලන්ට කියන්නේ අපි කියන ඒවා මහා පරිමාණ ආයතන. large corporates කියලා කියනවා. හැබැයි ඒගොල්ලෝ පටන් ගත්තේ SME විදියට. ඒ පටන් ගත්ත නිසා තමයි
අද ඒ තත්ත්ව තංවල ටෙලිවිෂන් ප්‍රේමකයෝ දහස් ගාණක් ඉන්න. රටක ආර්ථික වර්ධනයට ඒ නිසා SME කියන එක අතිශයින් වැදගත්. දැන් අපි ඒ කාරණාව තහවුරුයි දැන් දරුවන්ට. දැන් තහවුරුයි. දැන් SME වල වැදගත්කම ගැන ආයේ කියන්න ඕනේ නැහැ. දැන් බ්‍රෑන්ඩ්ස් ටික ඔලුවට ගිය ගමන් අදහස ආවා. දැන් ඔයගොල්ලෝ පාවිච්චි කරන සමහර අය මොබයිල් ෆෝන් එකේ ඇති, සමහර අය ලැප්ටොප් එකේ ඇති. බලන්න ඔයගේ බ්‍රෑන්ඩ් එක ඔය එකක්වත් එකපාරට හදපු ආයතන නෙවෙයි. ඔක්කොම තමන් පුංචි විදිහට පටන් ගත්ත ආයතන. හැබැයි අද වෙනකොට ජාත්‍යන්තර මට්ටමේ බ්‍රෑන්ඩ් එකක් බවට පත් වෙනවා. ඒ SME වලට දීපු තැන. ඒකයි මම පෙන්වන්න උත්සාහ කරන්නේ. එතකොට ආර්ථික සමාජීය වශයෙන් දියුණු වෙලා කියලා හිතන හැම රටකම ඒකේ ජයග්‍රහණයට හේතු වෙන SME. අපේ රටේ සාර්ථකයි කියලා කියන කර්මාන්ත ටික අරගෙන බැලුවොත් අනිවාර්යයෙන්ම SME විදිහට පටන් ගත්ත අය. ඔයගොල්ලෝගේ තමන් ඉන්න ප්‍රදේශයේ නැත්නම් තමන් වැඩ කරන බ්‍රාන්ච් එකේ තමන් වැඩ කරන බැංකුවේ බලන්න ඉන්න බිස්නස් ටික අරගෙන ඔයගොල්ලෝ ඉන්න ශාඛාවක නම් ඔක හොඳට තේරෙනවා. බැංකුවක ශාඛාවක ඉන්න ගනුදෙනු කරු ටික බලන්න ඉහළම ඉන්න ගනුදෙනු කරු ටික කොහෙද හිටියේ කියලා. බොහොම පුංචිට පටන් ගත්තා. ඒකෙන් පේනවා SME වල වැදගත්කම. ඊට පස්සේ කියනවා තුන්වෙනි පැරග්‍රාෆ් එක රටවල ප්‍රතිපත්ති පර්යේෂණ වලින් පැහැදිලි වන කරුණක් වන්නේ ආර්ථික වෘද්ධිය, ඉකොනොමික් ඩෙවලොප්මන්ට් කියන. ආර්ථික වෘද්ධිය මේ වචනේ ඔලුවට දාගන්න. ඉකොනොමික් ඩෙවලොප්මන්ට් ආර්ථික වෘද්ධිය. දෙවෙනි එක රැකියා උත්පාදනය. එම්ප්ලොයිමන්ට් ක්‍රියේෂන්. රැකියා ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය සහ දුගී බව අඩු කිරීම. අපි කලින් කතා කළා තියෙනවා. දුගී බව අඩු කිරීම යන කාරණාවලදී විශේෂයෙන් සංවර්ධනය වන රටවල්, developing countries, developed ED නෙමෙයි. developing දාමදිව සංවර්ධනය වෙමින් පවතින මේ අපි වගේ රටවල් වල සුමක මානසික භවනීය සේවය පේනට තියෙනවා. සුමක වල වර්ධනයේ වැදගත්කම සංවර්ධනය වන රටවල් ක්‍රමෝපායි ලෙස මුලට අරගෙන මූලික තැනට අරගෙන කටයුතු කරන්නේ. මොකද්ද මේ කියන්නේ? දියුණු වෙන්න හදන රටවල් වල SME හරිම වැදගත් කරුණු තුනක් සඳහා. රටේ ආර්ථිකය හදන්න, එක රැකියා හදන්න, දුප්පත්කම නැති කරන්න. ඒ නිසා සංවර්ධනයට යන රටවල් SME වලට දෙන වැදගත්කම අතිශයින් වැඩි. අතිශයින් වැඩි. ඉන්දියාව ගන්න ඔයගොල්ලෝ දැන් අපි තාම ඉන්දියාව සංවර්ධිත රටක් විදිහට කියන්නේ නැති උනාට ඉන්දියාව අතිවිශාල ආර්ථිකයක්. අතිවිශාල ආර්ථිකයක්. SME වලට තමයි අති වැදගත්කම දීලා තියෙන්නේ. SME දිහා තමයි බලන්නේ. චීනය අද සංවර්ධිත කියලා කියන්න පුළුවන් රටක්. මොකද ලෝකේ ලොකුම නිෂ්පාදන ආර්ථිකයේ තියෙන රට. ලෝකේ වැඩිපුරම අපනයන කරන රට. ලෝකේ වැඩිම සංචිත තියෙන රට. මේ රටේ ඒ රටවල් වල SME තමයි අංක 1. එතකොට SME වලට ඒ නිසා රටවල් වැදගත්. අපි බලමු ලංකාවේ මොකද තත්ත්වය කියලා. කියනවා ඊට පස්සේ ශ්‍රී ලංකාවට සුම්කමකින් ලැබෙන දායකත්වය ඇගීමට ලක්වන්නේ අද ඉඳලා නෙවෙයි. ලංකාවෙත් එහෙමයි. ජාතික ආදායම වැඩි කිරීමට, ඒ කියන්නේ රටේ ආර්ථික වර්ධනයට, රැකියා උත්පාදනයට, පෞද්ගලික අංශයේ වර්ධනයට හොඳට උඩට දාගන්න සහ වඩාත් වැදගත් වෙන ප්‍රාදේශීය හා ග්‍රාමීය වශයෙන් ආදායම් බෙදී යාමේ ක්ෂමතාවය නවම කිරීමට. මොකද්ද මේ කියන්නේ? ග්‍රාමීය ප්‍රදේශවලට ආදායම් බෙදීමේ විෂමතාවයක් තියෙනවා. රටේ ආදායමෙන් වැඩි කොටසක් මතකද අපි මයික්‍රෝ ෆයිනන්ස් පාඩමේ පෙන්වන සමහර දිස්ත්‍රික්කවල තාම නිෂ්පාදනය හරිම අඩුයි. සමහර දිස්ත්‍රික්ක බොහොම පසුගාමී කියලා. අන්න ඒ වෙනස කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, කුරුණෑගල වගේ දිස්ත්‍රික්කවල තියෙන මට්ටමයි නාගල, අම්පාර, බදුල්ල, පොළොන්නරුව, එහෙම නැත්නම් ත්‍රිකුණාමලය, කිලිනොච්චි මෙන්න මේ වෙනසක් තියෙනවා මිනිස්සුන්ගේ ආදායම් බෙදීමේදී. ආදායම් මට්ටමේ මේ වෙනස අඩු, විෂමතාවය අඩු කරන්න. මේගොල්ලෝ වැඩි, මේගොල්ලෝ අඩු, මේක ටිකක් අඩු කරන්න. මේගොල්ලෝ අතර තියෙන වෙනස අඩු කරන්න. SME වලින් විශාල දායකත්වයක් කරනවා. විශාල දායකත්වයක් කරනවා. අපි සාකච්ඡාවේදී තව කතා කරමු. හරි, අපි මතකද කතා කරා පසුව හැදුනහම දකුණු පළාත වේදියුණු වේගය වැඩි වෙනවා. අපි මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදි වෙලා එතන මාර්ග පහසුව වැඩි වුණොත් ඒ පැත්තේ තියුණු වේගය වැඩි වෙනවා. අපි හිතමු රත්නපුර ප්‍රදේශය හරහා තව අධිවේගී මාර්ගයක් හැදිලා නැත්නම් දුම්රිය මාර්ගය හැදිලා ආවොත් අධිවර්ධන වේගය වැඩි වෙනවා. හරිද? 2009ට කලින්
ආරක්ෂක තත්ත්වය හොඳ නැති කාලේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයක් තිබුණා. නමුත් අද උතුරු නැගෙනහිර ගියපු යන දරුවෝ මට වඩා හොඳින් දැකලා ඇති. මේ පැත්තේ ආර්ථික වර්ධනය වෙනවා. හේතුව හැම එතනම තියෙන SME. හැමතැනම තියෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත. ආර්ථිකයේ වැදගත් වැඩ කොටසක් කරමින් යන පල්ලෑ මයික්‍රෝ ෆයිනෑන්ස් අය ඉන්නවා. සුදු මුලේ ඉන්නවා. සුදු කර්මාන්ත ටික තියෙනවා. හැබැයි ඒකෙන් වැඩි පිරිසක් හිමීට SME පැත්තට මාරු වෙනවා. එහෙම වෙන්න දියුණු වෙනවා. එහෙම වෙන්න වැඩිපුර දියුණු වෙනවා. මේකට හොඳම උදාහරණයක් ලංකාවේ හොඳම දිස්ත්‍රික්කය තමයි ගම්පහ දිස්ත්‍රික්කය. ගම්පහ දිස්ත්‍රික්කයේ කාර්මික පැත්තෙන් ඉතාම ඉහළින් තියෙන දිස්ත්‍රික්කයක්. බොහෝ විට SME වලින් දියුණු වෙච්ච රටක්. ගම්පහ දිස්ත්‍රික්කේ ඉන්න දරුවෝ ඉන්නවා නම් ඒක හොඳට හොයලා බලන්න. ගම්පහ දිස්ත්‍රික්කේ විශාල නිෂ්පාදන වැඩි ප්‍රමාණයක් කටුනායක වතුපිටිවල ආදී කර්මාන්ත කලාප තියෙනවා. පොල් කර්මාන්තය තියෙනවා. වෙනත් නිෂ්පාදන කර්මාන්ත තියෙනවා. සෑහෙන නිෂ්පාදන ඇඟලුම් කර්මාන්ත තියෙනවා. ඒවට සේවා සපයන අය ඉන්නවා. මේ ගොඩාක් අය SME විදිහට. ඒ නිසා දියුණු කරන්න පුළුවන්. ඒක නිසා තමයි ගම්පහ ජනගහනයත් වැඩි. මොකද ලංකාවේ ජනගහනය වැඩි මම හිතන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වෙනකොට ජනගහනයත් වැඩි. කුරුණෑගල ගත්තොත් එහෙමයි. ඒ නිසා දැන් ටික ටික මේගොල්ලෝ අර වෙනසක් තිබ්බනම් වෙනස අඩු කරන්න SME වලින් ඔන්න දායක වෙලා. මේ SME තාම වැදගත් කියලා මම මේ පෙන්නන්නේ. ඊපස්සේ බ්‍රිතාන්‍යයේ පාලනය ලංකාව නිදහස් වුණාට පස්සේ සුබකවල වර්ධනයේ විවිධ සහායන් රජය ලබා දුන්නද 2002 වසරේ ඒවකට තිබිච්ච රජය සුබ දවල පත්‍රිකාවක් නැත්නම් ඒකට කියන SME white paper එකක් කියලා. සමහරවිට SME white paper කියලා කියන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තිය අඩංගු මුල් ලියවිල්ලක් හැදුවා 2002 අවුරුද්දේ. ඒක විස්තර කරන අන්දමට කලින් කරපු කිසිම සහායක් සුමකවල උපරිම ශක්තිතාවය ග්‍රහණය කරගන්න සමත් වී නැත. බොහෝ පුද්ගලික ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු දිගින් දිගටම මහා පරිමාණ කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කළා විනා සුමක වලට බලපාන අභියෝග සමනයට දායකත්වය ලබා දී නැත. එහෙන් සුමකවල උපරිම ශක්්‍යතාවය ග්‍රහණය කරගත හැකි ධනාත්මක දූරදර්ශී සාර්වව්‍යාපී හා ගැලපෙන ක්‍රමයක අවශ්‍යතාවය වෙනත් කළ වෙනදාට වඩා බලවත්සේ කැපී පෙනේ. මේ කියන්නේ මොකක්ද? අපි අවුරුදු දැන් 1948 නිදහස් පස්සේ බ්‍රිතාන්‍ය පාලනයෙන් මේ වෙනකන් SME වලට හැම රජයක්ම විවිධ සහායන් දීලා තියෙනවා. හැබැයි කිසිම සහායක් මේ ක්ෂේත්‍රයේ මුළුමනින්ම උඩට ගන්න හේතු වෙලා නැහැ. ඒ කියන්නේ උපරිම ශක්තිතාවය highest potential එක ගන්න බැරි වෙලා තියෙනවා. අපිට එහෙම කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා පුද්ගලික ක්ෂේත්‍රයක් වෙලා තියෙන්නේ මහා පරිමාණ කර්මාන්ත කෙරේ තමයි අවධානය යොමු කරන්නේ. සුමක වලට ආපු අභියෝග SME වලට තියෙන ප්‍රශ්න ටික විසඳලා නැහැ. SME වලට ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න විසඳලා නැහැ. ඒ නිසා දැන් අපිට හරිම වැදගත් SME. හරිම වැදගත්. දැන් මම ඔකට හොඳ උදාහරණයක් කියනවා. අපි ආයතන අර ඉස්සෙල්ලා වගේ අර අපි දකුණු කොරියාවේ බ්‍රෑන්ඩ්ස් ටික කතා කරලා අපේ පච්චාවට යනවා. මට පොතෙක් කියන්න මෙතන ඉන්න දරුවෝ ටිකෙන් ඕගොල්ලෝ බැංකුවක ශාඛාවක වැඩ කරනවා වෙන්න පුළුවන්, බැංකුවක දෙපාර්තමේන්තුවක වැඩ කරනවා වෙන්න පුළුවන්, කැම්පස් එකක වෙන්න පුළුවන්, වෙන අධ්‍යාපන කටයුතු නිරතව දරුවෝ වෙන්න පුළුවන්. කවුරු වුණත් මට කියන්න තමන් ඉන්න ප්‍රදේශයේ ඕගොල්ලෝ දකින්න බිස්නස් වල ව්‍යාපාරවල ව්‍යාපාරයක් තියෙනවා, සේවකයෝ ඉන්නවා, නිෂ්පාදනයක් කරනවා, නැත්නම් සේවාවක් දෙනවා. මට කියන්න ඕගොල්ලෝ එදිනෙදා දකින වටපිටාවේ තියෙන ව්‍යාපාර පිටුම 100ක් දැක්කා කියලා. 100ක් නොදකින අයත් ඇති කමක් නැහැ. 100ට වැඩිය දකින අයත් ඇති. මහා විශාල පරිමාණයේ කර්මාන්ත එකක් තිබුණොත් ඒ ප්‍රදේශයෙන් SME කියලා ඕගොල්ලොන්ට හිතෙන අය. තාම අපි SME කියන එක නිර්වචනය කරගෙන SME එකක් වගේ සුළු හා මධ්‍ය පරිමාණ වගේ කර්මාන්තයක් කීයක් දකින්නවද? නිකන් ඇහැ ගැටෙනවා. 100ක් ගත්තොත්. නිකන් මට උදාහරණයක් කියන්න. 100ක් ගත්තොත් SME කීයක් විතර පේන්න තියෙනවද? මේ බිස්නස් මට පේන්න තියෙනවා මම යන පාරේ, මම ඉන්න ප්‍රදේශයේ, මම වැඩට යනකොට, මම ඉන්න ශාඛාවේ බිස්නස් වලදී මම දකින්නවා කියලා හිතලා මට කියන්නේ SME කීයක් පේන්න තියෙනවද? ඔයගොල්ලෝ කස්ටමර්ස්ලා කී දෙනෙකුට සර්විස් දෙනවද? බැංකුවේ සේවා සපයනවද කී දෙනෙකුට SME? උදාහරණයක් කියන්නේ බැංකුවක වැඩ කරන පුතේකට ඔක හරි ලේසි කියන්නේ. කැම්පස් ඉන්න දරුවෝත් කියන්නේ. මම දන්නවා මෙතන කැම්පස් යන බබාලා දරුවෝත් ඉන්නවා.
කියන්නේ SME අපි දැක්කොත් බිස්නස් 100ක් කීයක් SME ඇද්ද? කී දෙනෙක් SME මම උකට තව එකතු කරන්නම් ඔයගොල්ලන්ට. කී දෙනෙක් SME ඇද්ද? chat box එකේ type කරන්න බලන්න ඉස්සෙල්ලා කරා වගේ. ඉස්සෙල්ලත් ඔයගොල්ලෝ හොඳ උත්තර ටිකක් දුන්නා මම දන්නෙත් නෑ මම මේ සමහර ඒවා ඔයගොල්ලන්ගෙන් ඉගෙන ගත්තේ. කියන්න බලන්න. දල වශයෙන් කීයක් ඇද්ද? නිකන් ගෙස් එකක් දෙන්න. මම ව්‍යාපාර මෙච්චර දකිනවා 10ක් දකිනවා කියලා හිතලා කියන්නේ. උඩාම පරිමාණයේ ගමේ තියෙන පුංචි කඩේ අයින් කරන්න. හැබැයි තව පොඩක් ඉස්සරහට යනකොට කර්මාන්තයක් පේන්න තියෙනවා. තව ටිකක් ඉස්සරහට යනකොට තව බිස්නස් එකක් පාරේ ප්‍රධාන මාර්ගයට පේන්න තියෙනවා. විතලා හිතලා මට කියන්න. දල වශයෙන් මම මේ අපේ අවබෝධය වැඩි කරගන්න හදන්නේ. අපේ අවබෝධය වැඩි කරගන්න හදන්නේ. අන්න පුතෙක් කියනවා එයා දකින්න එයා කියනවා එයා එක කර්මාන්තයක් ගත්තොත් එක කර්මාන්තයක් වෙන් කරලා ගත්තොත් ඒකේ SME 200ක් විතර තියෙනවා කියලා. එක කර්මාන්තයක් ගත්තා. අන්න තර්කයක් ඉදිරිපත් කරනවා. තව කෙනෙක් කියන්න පුතේ. තව තර්කයක් ඉදිරිපත් කරන්න. මෙතන ඉන්නවා නම් ගාල්ල මාතර දිස්ත්‍රික්කවල දරුවෝ නැත්නම් මධ්‍යම පළාත පැත්තට වෙන්න දරුවෝ විශේෂයෙන් ගාල්ල මාතර කළුතරින් පහට කළුතර ගාල්ල මාතර පැත්තේ දරුවෝ ඉන්නවා නම් මම හොඳ උදාහරණයක් කියනවා තේ කර්මාන්තය. තේ නිෂ්පාදන සමාගම කවුරු හරි දරුවෝ මට වඩා හොඳට දන්න අය ඇති මේ ගැන ඒ කර්මාන්තය ගැන තේ කර්මාන්තය මහා පරිමාණ කට්ටිය කී දෙනෙක් ඉන්නවද සුළු හා මධ්‍ය පරිමාණ කී දෙනෙක් ඉන්නවද හරි ලංකාවේ සියලුම කර්මාන්ත ගත්තොත් සියලුම කර්මාන්ත මුළු කර්මාන්ත සේරම ටික සේවා සහ නිෂ්පාදන ආයතන ටික ඔක්කොම එකතු කරලා ගත්තොත් අර පුතෙක් හොඳ තර්කයක් ඉදිරිපත් කළා වගේ 95ක් විතර තියෙන්නේ SME. ඉතුරු 5% තමයි ඉන්නේ මයික්‍රෝ ලාර්ජ් නැත්නම් කෝපරේට් කියන ඔක්කොම. ශුද්‍ර සහ මහා පරිමාණ කියන ඔක්කොම 5%ක් 6ක් 7ක් වෙන්න පුළුවන්. මම 90 95 අතර කියන එක සාධාරණයි. ඉතුරු සියල්ලම SME. මෙතන ඇති දරුවෝ කොළඹ වැඩට යන. තමන්ගේ ගෙදර කොළඹින් එළියේ හැබැයි කොළඹට ප්‍රදේශයට වැඩට යන දරුවෝ ඇති. නැත්තම් කොළඹ තදාසන්න ප්‍රදේශවලට වැඩට යන දරුවෝ ඇති. ඔගොල්ලෝ වාහනේ යනවා ඇති, බස් එකේ යනවා ඇති, කෝච්චිය යනවා ඇති, ආයතනෙන් දීපු වාහනයක යනවා ඇති, මොකක් හරි විදියකට වැඩට යනවා ඇති. ලංකාවේ කොළඹට වැඩට එන දිනකට එන ජනගහනය සාමාන්‍ය ලක්ෂ 4ක් විතර ප්‍රමාණයක් මේ දවස්වල අඩු ඇති මේ වසංගත තත්ත්වයත් එක්ක ලක්ෂ 4ක් ලක්ෂ 5ක් අතර පිරිසක් රට කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට විවිධ රැකියාවලට සේවාවන් වලට එනවා. මේ ඔක්කොම එන්නේ කොහෙටද? මේකෙන් කී දෙනාද මහා පරිමාණ කර්මාන්ත වලට එන්නේ? මුළු මහත් බැංකු ක්ෂේත්‍රයේම ලංකාවේ මුළු මහත් බැංකු ක්ෂේත්‍රයේම 50000ක් නැහැ. මුළු මහත් මූල්‍ය ක්ෂේත්‍රයේම 50000ක් විතර ඉන්නේ. රාජ්‍යාංශයේ සම්පූර්ණයෙන්ම ගත්තාම ලක්ෂ 20ක් විතර ඉන්නේ මුළු ලංකාවේ. අනිත් ඔක්කොම මහා පරිමාණ කර්මාන්ත වලට තව ටිකක් ගියාම අනිත් සේරම ඉන්නේ SME වල වැඩ කරන්නේ. SME වල වැඩ කරන්නේ ඉන්නේ. විවිධ සමාගම්, විවිධ සේවා සමාගම්, විවිධ නිෂ්පාදන සමාගම්. මේ ඒ කියන්නේ මේ රටේ අති බහුතරයක් මිනිස්සු තාම වැඩ කරන්නේ SME සෙක්ටර් එකේ. අපිට පේන්නේ නැත්තේ අපි හිතනවා රජය විශාල රැකියා ප්‍රමාණයක් සපයලා තියෙනවා. මොකද රාජ්‍යාංශයේ ආරක්ෂක අංශවල ඒව ටික ගත්තාම විශාල ප්‍රමාණයක් ඉන්න රාජ්‍ය රැකියාව. ඊට පස්සේ මහා පරිමාණ ක්ෂේත්‍රයේ බැංකු මූල්‍ය ආයතන වෙනත් නිෂ්පාදන සමාගම් වල තව සෑහෙන පිරිසක් ඉන්නවා. හැබැයි ඊතුරු මිනිස්සු ටික කොහෙද වැඩ කරන්නේ? මොකද ලංකාවේ මුළු ශ්‍රම දායකත්වය ලක්ෂ මුළු ජනගහනය මිලියන 22ක විතර ප්‍රමාණයෙන් දරුවෝ පාසල් පන්තිමේ දරුවෝ ටිකයි වයසකයි අයින් කරාම මිලියන 8ක් විතරම මිලියන 7ක් විතර වැඩ කරනවා රැකියාවල. කොහොනිත් අය. මේ හැමෝම ඉන්නේ SME වල. ඒ නිසා SME අතිශයින්ම වැදගත්. අතිශයින්ම වැදගත්. ශාඛාවල වැඩ කරන දරුවෝ ඉන්නවා මෙතන. බැංකු ශාඛාවල. බැංකුවේ විවිධ ශාඛාවල ඉන්න අය. ඔගොල්ලෝ ගිහිල්ලා බැංකුවේ ශාඛාවේ ඉන්න හොඳම අපි කියන්නේ টොප් කස්ටමර්ස්ලා ටික ලයිස්තුවක් කරගෙන උඩ ඉඳලා පල්ලෙහාට හදාගෙන ඇවිල්ලා
SME කියන අයට විශේෂයෙන්ම පාට කරගෙන highlight කරගෙන આવොත් ඕගොල්ලෝගේ branch එක නැත්තම් බැංකුව දුවන්නේ SME හින්දා. පරිමාණයි ඉන්නවා. පරිමාණයි අපිට සේවා අපිට බැංකුවට වැදගත්. හැබැයි SME තමයි වැඩිම ප්‍රමාණයක් ඉන්නේ. ඒකෙන් පේනවා අපිට ඉදිරියදා පේන්නේ ඉන්න SME ගොඩක්. SME හරියම වැදගත්. මෙන්න මේ කරුණු ටික තමයි ඕනේ පුතේ විභාගෙට උත්තර ලියන්න. ඇයි SME ඒ තරම්ම වැදගත්. ඒ තරම්ම වැදගත්. SME ඒ තරම්ම වැදගත්. ඒක නිසා විභාගයට ඕනේ ඒ අවබෝධය. විෂය කරුණු පොඩ්ඩයි තියෙන්නේ. විෂය කරුණු ටික ඔයගොල්ලෝ තාම පහසුවෙන් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ කිසි ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ විෂය කරුණු ටික ඉගෙන ගන්න. හරි. අපි යම් බලන්න ආපහු ටියුට් එකට. එතකොට ලංකාවට මේකේ අන්තිමට කියනවා බලන්න සුමකවල උපරිම ශක්්‍යතාවය highest potential සුමකවලට පුළුවන් හොඳම විදිහට වැඩ කරන එක ඉස්සරහට ගන්න ධනාත්මක දූරදර්ශී foresighted නැත්නම් farsighted සාර්වව්‍යාපී කියලා කියන්නේ the far fetched කියන එක. විශාල ප්‍රදේශයක් ආවරණය වෙන පැත්තේ හැම පැත්තටම ගලපෙන ක්‍රමෝපායක අවශ්‍යතාවය දැන් තියෙනවා. හැබැයි රටේ එකක් තියනවාද නැද්ද ඒකට තාම මොනවද කරන්න පුළුවන් කියලා අපි ඉස්සරහට කතා කරමු. සුමක නිර්වචනය කිරීම. ඔන්න මේක හරිම වැදගත් පාඩමක් පුතා. ඔන්න ඔබ පොඩ්ඩක් ඔළුවේ තියාගන්න මේක වැදගත් වෙන්නේ. ඇයි මේක විභාගයේදී කෙටි ප්‍රශ්නයක් අහලා නැත්නම් රචනා ප්‍රශ්නයක කොටසක් එන්නම පුළුවන් දෙයක්. සුමක නිර්වචනය කිරීම නම් හොඳටම මතක තියාගන්න. මොකද මේකේ පුංචි පුංචි වෙනස්කම් වුණා මෑත කාලේදී ඒවා අපි සලකා බලන්න ඕනේ. ඊට පස්සේ අපි කියවගෙන යන් සුමක සඳහා නිර්වචනයක් ලබා දී මිතම අපහසු කාරණයක්. ඒකට හේතු වන්නේ කිසිදු රටක හෝ ආයතනයක් පුද්ගලයෙක් එම නිර්වචනයේ කිසියම් එකම පදනමක් විතර ඉදිරිපත් කළා නැහැ. සුමක නිර්වචනය හරි අමාරුවෙන් තිබුණේ. අර මිඩවුදු 10ක් කලින් ගත්තා නම් SME කියන එක හරියට අමාරුවෙන් කවුරුත් හරියට කියන්නේ මොකක්ද SME ඊට පස්සේ මේ ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ආයතනයේ ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් පොලිසි ස්ටඩීස් ආයතනයේ පළ කරපු ලිපියක් අරගෙන මම ඒකෙන් විවිධ තොරතුරු ගත්තා. ඒක කියනවා සුමක ලෙස අප හඳුන්වන්නේ කවරක්ද යන්නට විවිධ රටවල් මෙන්ම එකම රටක විවිධ ආයතන හෝ පුද්ගලයන් ලබා දී ඇති නිර්වචන එකිනෙකට බෙහෙවින් වෙනස් වෙනවා. බොහෝ විට මේ නිර්වචන විවිධ ව්‍යාපාර ක්ෂේත්‍රවල අතර වෙනස් වීම මේ කාර්යය තවදුරටත් දුෂ්කර කරනවා. සමහරවිට එක කර්මාන්තයකට SME කියන්නේ මේක, තව කර්මාන්තයකට තව එකක්. ඒකට හරි අමාරුයි තෝරගන්න. උදාහරණ ලෙස කෘෂිකාර්මික ස්වභාවික සම්පත් නිෂ්පාදන සේවා පරිභෝග වෙළඳාම් ආදී ක්ෂේත්‍රවලට වෙනමම නිර්වචන තියෙනවා. ලෝකේ රටවල හරියට තියෙනවා. එනයින්ගත් කල සුමක නිර්වචනය කිරීමට යොදාගත හැකි විශ්වීය නිර්ණායකයක් හෝ මිනුම් තලයක් නැහැ. එකක් නැහැ. හරියට ගන්න පුළුවන් ක්‍රමයක් නැහැ. බොහෝ නිර්වචනයට පදනම් වී ඇත්තේ අදාළ රට, ව්‍යාපාරයේ අන්තර්ගත වන ක්ෂේත්‍රයේ ආකෘතිය, වත්කම් ප්‍රමාණය හෝ සේවා සංඛ්‍යාව වැනි කරුණු. මේ මත එක එක විදිහට හදලා තියෙනවා. මේ පැරග්‍රාෆ් එකේ දැනුවට තියාගන්න. නමුත් ව්‍යාපාරයක අයිතිය දක්වන ආකෘතිය, කියන්නේ බිස්නස් එක තනි අයිතියක්ද, හවුල් ව්‍යාපාරයක්ද, සමාගමක්ද කියන ඒවා මත හෝ ව්‍යාපාරයේ සම්පත් කොහොමද පටන් ගත්තේ? කොහෙද පටන් ගත්තේ? කොතනද පටන් ගත්තේ? කොච්චරක් මුදල් යොදවලාද පටන් ගත්තේ වගේ දේවල් නිර්ණායකවල නැත්තෙම නැහැ. ඒට හේතුව විය හැක්කේ සුමකවල අයිතිය බොහෝ විට සැලකෙන අන්දමට දේශීය හා පෞද්ගලික වනවාට අමතරව රාජ්‍යංශයට වෙන්න විදේශීය ප්‍රභවයන්ට අයිති වෙන්න පුළුවන්. එක එක අයට අයිති වෙන්න පුළුවන් මේ බිස්නස්. එතන මේවා හරිම ව්‍යාකූල තත්ත්වයක් තිබුණා. සමහර රටවල් ශුද්‍ර හා කුඩා ව්‍යාපාර ලෙස වෙන් කර දැක්වුවත් සමහර රටවල් ඒවා ශුද්‍ර හා කුඩා ව්‍යාපාරයන්ද සුමක නිර්වචනයම තියලා තියෙනවා. ඒ කෙසේ වෙතත් බහුතරයක් සුමක නිර්වචනයන් අදාළ කරගන්නේ විධිමත් යම් ආකාරයක ලියාපදිංචියක් තියෙන ආයතනයක්. වකරි බිස්නස් රෙජිස්ටර් වෙච්ච බිස්නස් තමයි ගන්න SME වල ඇටියට. ඒවා කුඩාම පරිමාණයේ සහවුල් අයිතිය සහිත අයිතිමත් ආයතන නිර්වචනීයවත් කරනවා. පුංචිම ඒවත් පවුල් වල තියෙන පුංචි ව්‍යාපාර කරලා ගන්න සමහර රටවල් තියෙනවා. ඊපස්සේ ලෝක බැංකුවේ අධ්‍යයනයකට අනුව ඉන්දියානු විදේශ වෙළඳාම් පිළිබඳ ආයතනයක් තක්සේරු කරනවා. ලෝකේ රටවල් 75ක් ගත්තොත් එහෙම මේගොල්ලොන්ට එකිනෙකට වෙනස් නිර්වචනයන් 60ක් විතර හම්බුණා කියලා. මේක හරි තේරුම් ගන්න මම මේ කියන්නේ මේ කරුණු ඔලුවට බරක ගන්න එපා. මම මේ පෙන්වන්න උත්සාහ කරන්නේ ටියුට් එකේ මේ නිර්වචනය කොච්චර අමාරුවෙන්ද කරේ කියලා. සමහර රටවල් සේවක සංඛ්‍යාව සමක නිර්වචනයේ එකම නිර්ණායකයෙක් කරලා තියෙනවා. මෙන්න මෙච්චර සේවක සංඛ්‍යාවක් ඉන්නවා නම් ඒක SME එකක් කියලා. තවත් රටවල් නිර්ණායකයෙ මෙන්ම ඊට අමතරව ආයතනයේ සතු වත්කම් ආයතනයේ පිරිවැටුම දේශීය විනිමය අනුව කොපමණද යන්න යොදා ගන්නවා.
කොච්චර ඇසට්ස් තියෙනවද වත්කම් තියෙනවද කොච්චර වෙඳලාම් කරනවා වෙලදා පිරිවැටුම කීයද කොච්චර විකුණුම් හරි විනිමය යොදාගත් විට විනිමයගේ යොදාගත් විට උද්දමනය නිසා සිදුවන වෙනස්කම් මත සුමක නිර්වචනයේද වරින් වර වෙනස් වෙනවා. අපි ඩොලර් වලින් කියන්නේ කිව්වොත් වැඩි වර්ධනයක්. ඔක ඩොලර් එක වෙනස් වෙනවා. එහෙම කරන්නත් බෑ. සමහර රටවල් උද්දමනයේ කෙරෙහි වෙනස්කම් උද්දමනයේ වෙනස්කම් කාලානුරූපීව සුමක නිර්වචනයට අන්තර්ග්‍රහණය කළද තවත් රටවල් ඒවා කරන්නේ. දැන් මේ වගේ මේ මම කියන්නේ මේ අවුල් ජාලයක් වෙලා තිබුණා. කිසිම සුමක නිර්වචනයේ පොදුවේ යොදා ගන්න පැරමිතින් තුනක් තියෙනවා. සේවක සංඛ්‍යාව, ව්‍යාපාරයේ පිරිවැටුම, ප්‍රාග්ධන ආයෝජනය. සේවකයෝ කීයද? අවුරුද්දකට නැත්තම් කොච්චර විකිණීම් තියනවද? විකුණුම් තියනවද? ප්‍රාග්ධනයේ කොච්චර ආයෝජනය කරාද කියන කරුණු තුන උඩ තමයි ගොඩක් වෙලාවට සුමක නිර්වචනය වෙන්නේ. ශ්‍රී ලංකාවේ කොහොමද මේක වෙලා තියෙන්නේ? ලෝකයේ සියලු රටවල් වල මෙන්න ලංකාවේ එක සම්මුතියක් නැහැ. තිබිලා නැහැ. මම එතෙන්ට එනවා දැන් වෙන කාරණාවක් එනවා. මම හරි තැනකට එන්න හදා. විවිධ අවස්ථාවන්දී විවිධ අවශ්‍යතා අනුව නිර්වචනය වෙනස් කර ගන්නට ඉන්න අවස්ථාව ලැබිලා තියෙනවා. සරින් සැරේ වෙනස්. රජයන් විවිධ අවස්ථාවල පවතින දේශපාලන හා ආර්ථික තත්ත්වයන් මත නිර්වචනය භාවිත විවිධ නිර්වචනය පාවිච්චි කරනවා. තවත් වෙලාවට වදුකරණයේදී ගිණුම් කරණයේදී වෙනස් වෙනවා. මේක කියනවා ඒවා දේශපාලන වාසිදායක බව සිට බදුකරණ හා ගිණුම් කරන ප්‍රායෝගිකත්වයට දක්වා විවිධ වෙනවා. එක විදිහකට එක නිර්වචන ඇවිල්ලා තියෙනවා. සුමකවල වර්ධනයට වඩාත් වැදගත් සේවයක් කරන බැංකු සහ මූල්‍ය ආයතන මූල්‍ය පහසුකම් ලබා දීමේදී ඒ ණය යෝජනා ක්‍රම වලට ගැලපෙන පරිදි විවිධ නිර්වචනයන් යොදා ගන්නවා. සමහරවිට එක ණය යෝජනා ක්‍රමයකින් කියන ඕගොල්ලෝ SME විදිහට මෙන්න මේගොල්ලෝ ඊට පස්සේ ඒ ණය යෝජනා ක්‍රමයේ තියලා තව ණය යෝජනා ක්‍රමයක් එනවා. ඒකට කියනවා මේකේ SME කියන්නේ මේගොල්ලන්ට. දැන් මේක හරි ප්‍රශ්නයක්. එක එක જાතිය අය ඉන්නවා. මේ නිසා අන්න මම වැදගත් තැනකට මේ කියන්නේ තියරි කාරණාවට එනවා. ශ්‍රී ලංකා බැංකුව විසින් 2017 පෙබරවාරි මාස 1 වෙනිදා නිකුත් කරන ලද 2017 අංක 1 ධර්ම විධානයට අනුව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයක් යනු වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 750ට අඩු ව්‍යවසායකයන් ය. දුරට උඩට දාගන්න. මේ විධානය නම්බර එක ඕනේ 2017 අංක 1 ධර්ම කියන එක ඕනේ. SME එකක් කියලා කියන්නේ වාර්ෂික පිරිවැටුම අවුරුද්දක විකුණුම් වල මුළු වටිනාකම annual turnover කියන එක. වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 750ට අඩු ව්‍යවසායක. ව්‍යවසායය. ආයේ මේක ගැන ප්‍රශ්න අහන්න ඕන එක කාරණා. ඊට අමතරව 2019 අප්‍රේල් 26 දින නිකුත් කරන ලද 2019 අංක 3 දරන විධානයට අනුව බැංකුවක් විසින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයක් ලෙස සලකා බැලිය යුත්තේ පහස සතුසුකම් සහිත ව්‍යාකර්මාන්තයන්ය. දැන් මොන තව එකක් එනවා. දැන් අපි පෙන්නන්න යන්නේ විකාශනය වෙලා ඔයගොල්ලෝ කොහෙද පාඩම් කරගන්න ඕන. 2019 දී කියනවා එම බැංකුව විසින් ලබා දී ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් මිලියන 50ට අඩු වෙන්න ඕන. ණය පහසුකම දෙන අවස්ථාවේදී වාර්තා කර ඇති වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 750ට අඩු වෙන්න ඕන. දැන් ඔන්න අපි යම් කිසි තැනකට එනවා අර කරින් කියපු විවිධ කරුණු. විවිධ මත ඉදිරිපත් කරලා ඔයගොල්ලන්ට පදනමක් හදුවා මේ SME වලට නිර්වචනය ගැන ගැටලුවක් තියෙනවා කියලා. ඊට පස්සේ ලංකාවේ නිර්වාචනය ගැන ගැටලුවක් වෙන එක නවත්තන්න ශ්‍රී ලංකා මහ බැංකුව දැන් ප්‍රශ්නයක් කරලා තියෙනවා. මොකද විශේෂයෙන්ම ප්‍රශ්නේ උනේ උදේ ඔයගොල්ලෝ දන්නවා බැංකුවක තියෙනවා ප්‍රාග්ධන ප්‍රාමාණීකරණය කියලා එකක්. capital adequacy. මේක ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕන ඔයගොල්ලන්ගේ මට මතක විදියට ක්‍රෙඩිට් මැනේජ්මන්ට් පාඩමේ වෙන්න ඕනේ ඉගෙන ගන්න. I can එකක් ගන්නවාද කියලා මට නිශ්චිතව දන්නේ නැහැ. මම හිතලා කියන්නේ. ඒකට කියන්නේ internal capital adequacy assessment process. අභ්‍යන්තර ප්‍රාග්ධන ප්‍රාමාණීකරණ නිර්ණායක ක්‍රියාවලිය. ඒකට කියනවා ACAAP. මේක ඉන්නේ Basel 3 regulation නැත්නම් නිර්දේශ මත. මේවා උදාලට ඕන වෙනවා විභාගෙදී.
මම හිතන්නේ ඕක වැදගත් වෙනවා ක්‍රෙඩිට් මැනේජ්මන්ට් විෂය ඉගෙන ගන්නකොට ණය කළමනාකරණ විෂය ඕකේ තියෙනවා යම් කැලලක් මට මතක හැටියට ඒ නැතත් පුතේ ඉස්සරහට ඉගෙන ගන්නකොට බැංකුවක සේවය කරන දරුවෝ ටික මේ සබ්ජෙක්ට් එක දැනගන්න ඕන මොකද වාසල් 1 2 3 දැන් වාසල් 4ක් ගැනත් කතා කරමින් තියෙනවා ඒ නිසා අවබෝධයක් තියෙන්න ඕන මේ කැපිටල් නැත්තම් ප්‍රාග්ධනය කොච්චර බැංකුවකට ඕනද බැංකුවක් පවත්වාගෙන යන්න කියනකොට මහා පරිමාණ කර්මාන්ත දිහා වෙනම බලලා කාර්යයේදී ගණන් හදන්න පුළුවන්. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට ණය දීමේදී වෙනත් විදිහකට හදන්න පුළුවන්. ක්ෂුද්‍ර කර්මාන්ත වලට ණය දෙනකොට යම් විදිහකට හදන්න පුළුවන්. මේක මේ ක්‍රමවේදී දීලා තියෙනවා. එතෙන්දී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට ණය දුන්නාම විශේෂ සහනයක් දීලා තියෙනවා. අපි රුපියල් 100ක් ණය දුන්නොත් රුපියල් 100ක ණයක් දුන්නොත් ලෝන් එකක් මම ඇහෙනවද පුතේ මම දිගට කියාගෙන ගියා කවුරුද පුතේ කියන්නේ මට දැන් මේ මෙතෙක් කළා අපි සාකච්ඡා කරා මම ඇහුවෙත් නෑ ඇහෙනවද නැද්ද කියලාවත් ඇහෙනව පේනවද හරියට මම කියනවා නැත්තම් නිකම්ම කියවෙලා මම අවකාශයට කියනවත් දන්නේ නෑනේ කෝ පුතේ කියන්න බෑ මම දැන් අපි මේ සාකච්ඡාව තව චුට්ටක් ඉස්සරහට කෝ ඇහෙනවද පුතේ chat box එකේ කියන්න right good thank you ප්‍රාග්ධනීය බැංකුවක හදනකොට ප්‍රශ්නේ SME වලට විශේෂ සහනයක් දෙනවා මේක තව ටිකක් ගැඹුරට ඉගෙන ගන්න මම මේ බොහොම අතර කියන්නේ ඔයගොල්ලෝගේ දැනුම වර්ධනය කරන්න අපි රුපියල් 100ක ණයක් දුන්නාම සාමාන්‍ය කෙනෙකුට සාමාන්‍ය නිකන් ණයක් දුන්නාම මේ ණය කියන්නේ මොකද්ද අපිට අපි වත්කමක් නෙවෙයි කරගන්නේ ණය කියන එක අපිට ලැබෙන්න තියෙන එකක් කියලා අපි වත්කමක් කියනවා හැබැයි අපි කාගේ සල්ලිද දෙන්නේ තැපත කරුවන්ගේ සල්ලි නැත්තම් කොටස් හිමියෝ අපිට දීපු සල්ලි යම් හිතියකට බැංකුවට සිද්ධ වුණොත් එහෙම ප්‍රාග්ධනයේ අයිතිකාරයන්ගේ සල්ලි වලින්ම මේ ණය වලට ගෙවපු සල්ලි ටික අපිට දෙන්න අවශ්‍ය වුණොත් එහෙම තැපත කරුවන්ට ආපහු මේ දවස්වල මේ ඊයේ ඔයගොල්ලෝ දකින්න තිබුල එක්තරා ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු අය අත්අඩංගුවට ගත්තා. එක්තරා ආයතනයක. හරි මම නම කියන්නේ ඔයගොල්ලෝ දන්නවා කවුද කියලා. හරිද? දැන් මේ ආයතන වලට එහෙම උනේ ওই ප්‍රශ්නේ. ඒගොල්ලෝ හරියට මේවා ප්‍රාග්ධනීය හරියට මෙෂර් කරලා තිබුණේ නැහැ, මැනලා තිබුණේ නැහැ. එතකොට ඔයගොල්ලෝ ණය දීගෙන ගියා මේ පැත්තෙන් අනිත් පැත්තට ප්‍රාග්ධනීය තියනවාද කියලා එහෙම හෙව්වේ නැහැ. එහෙම බෑ දැන් බැංකු ටික එහෙම කරන්න බෑ. ඒගොල්ලෝ කියන රුපියල් 100ක ණයක් දෙනවා නම් රුපියල් 100ක් ප්‍රාග්ධනීය ඕනද කියලා හදලා. රුපියල් 100ක් නෙවෙයි. මොකද ණය හැම එක්කෙනාම නොබව ඉන්නේ නැහැ ණය ගෙවන. එතකොට මේ සම්මතය කියන වාසල් සම්මතවල එක තැනක තියෙනවා SME එකට රුපියල් 100ක් ණය දෙනවා නම් ඒ රුපියල් 100ට වෙනුවෙන් ප්‍රාග්ධනීය තියාගන්න ඕන කීයද රුපියල් 75ක් 100ව තියන්න ඕනේ ප්‍රාග්ධනීය හොයන්න ඕනේ මේක සාහනයක් මොකද SME වලට වැඩි ණය දෙන්න පුළුවන් අපිට හැබැයි අපි ඒ වෙනුවෙන් ප්‍රාග්ධනීය විදිහට හොයාගන්න ඕන නැත්නම් අයිතිකාරයන්ගේ සල්ලි තියාගන්න ඕන 75ක් මේක තව සංකීර්ණතා තියෙනවා මෙතන ඉන්න දුල පුතා සමහර අය මීට වඩා හොඳට දන්නවා ඇති මේ ගැන මේ වැඩේ කරන්න යනකොට ප්‍රශ්නයක් ආවා ඒතකොට කවුද අපි SME කියලා ගන්නෙ කොතෙන්ද SME කියලා ගන්නෙ මොකද වැඩියෙන් SME තියනවා නම් හොඳයි වැඩියෙන් SME තියන තරමට හොඳයි මොකද අපි SME දෙන්න අපිට හොයන්න ඕන ප්‍රාග්ධන ප්‍රමාණය පොඩ්ඩයි පුංචිමය අවදානම් වැඩි වෙනකොට ප්‍රාග්ධනය වැඩි හොයන්න මහා පරිමාණ අයගේ විවිධ හේතු නිසා විවිධ විදිහට ප්‍රාග්ධනය හොයන්න. SME කියන අයට කියනවා නෑ 75යි හොයන්න. එහෙනම් SME වල වැදගත්කමක් තියෙනවා. ඒ නිසා මොකද කිව්වේ SME පිට නිවැරදි නිර්වචනයක අවශ්‍යතාවයක් නිසා තමයි ශ්‍රී ලංකා මහ බැංකුව ඔය මිලියන 750ක අඩුම තියනවා කියන තර්කයට පළවෙනියට ආවා. ඊට පස්සේ ඔක ටිකක් ආයෙ මදි වුණා. මොකද ඒක විතරක් කරගෙන යන්න අමාරු තත්ත්වය උඩ අර දෙවන නිර්වචනයට ආවා. මොකද්ද? ඕනෑම ණයගත් කර්මාන්තකරුවෙක් නැත්නම් ව්‍යවසායකයෙක් ව්‍යවසායයක් එක බැංකුවක එක මූල්‍ය ආයතනයකින් රුපියල් මිලියන 250ට වඩා අඩුවෙන් පහසුකම් ණය පහසුකම් තියාගෙන ඉන්නවා නම් සහ ඒ ආයතනයේ වාර්ෂික පිරිවැටුම
රුපියල් මිලියන 750ට වඩා අඩු නම් මේ දෙක සම්පූර්ණ වෙනවා නම් මේ දෙකම සම්පූර්ණ වෙන්න ඕන. එහෙම සම්පූර්ණ වෙන ව්‍යාපාරවලට අපි සලකන්නේ SME එකක් විදිහට කියලා කිව්වා. එතකොට බැංකුව කරන්නේ නැත්නම් මූල්‍ය ආයතනය කරන්නේ ඒගොල්ලන්ගේ ඔක්කොම ගනුදෙනු කරු අරන් බලනවා මේ කරුණු දෙක මේ සුදුසුකම් දෙක සපුරන අය SME කියන ගොඩට දානවා. ඒක තෝරගන්න. එතකොට මේ ගොඩේ තියෙන ඔක්කොගෙම ණය පහසුකම් වල වටිනාකම ගත්තොත් ඒගොල්ලෝ එතකොට ඒකට සාපේක්ෂව තමයි ප්‍රාග්ධනය 75ක් හොයන්න ඕන. ඔතෙන්දි තව ප්‍රාග්ධනයට බලපාන තව කරුණු ගොඩක් තියෙනවා. මේක එක කාරණාවක්. මේක නිසා තමයි දැන් SME කියන එක නිර්වචනයකට ඔන්න අපිට ඇවිල්ලා තියෙනවා. මේක විභාග ප්‍රශ්නයක් විදිහට පුතේ ඇහුවා. වරක් හෝ දෙවරක් ඇහුවා මුදටම මතකයි මට. දැන් මොකද්ද අපි මතක තියාගන්න ඕන? Total loans and advances නැත්නම් මුළු ණය ප්‍රමාණය from the lending institution. රුපියල් මිලියන 250ට වඩා ණය අඩු වෙන්න ඕන. Annual turnover at the time of asking for the facility. ඒක ණය පහසුකමක් ඉල්ලන්නේ එන වෙලාවේ වාර්ෂික පිරිවැටුම is less than මිලියන 750ට අඩු වෙන්න ඕන. මොකද ඔළුවේ තියාගන්න. ණය පහසුකම් ප්‍රමාණය 250ට අඩු වෙන්න ඕනේ වාර්ෂික පිරිවැටුම 750ට අඩු වෙන්න. අන්න SME එකක් කියන කෙනා. හරිද? හරි. දැන් ඔන්න ඒ කියපු ටික පැහැදිලිද මට කියන්න? දැන් SME එකක් ගැන අපි කියන්නේ SME වල වටිනාකම ගැන කියලා විවිධ රටවල උදාහරණ අරගෙන ලංකාව උදාහරණ අරගෙන ඇයි වැදගත් කියලා ඔන්න ගෙනාවා නිර්වචනයකට කියන තැනට. නිර්වචනයේ ගැටලු සහගතයි, හරිම සංකීර්ණයි. ඒ නිසා නිර්වචනයක අවශ්‍යතාවය දිගටම තිබුණා. ඒක ප්‍රශ්නයක් වෙලා තිබුණේ. හැබැයි දැන් ප්‍රශ්නේ විසඳලා තිනවා කොහොමද ශ්‍රී ලංකා මහා බැංකුව නිශ්චිත නිර්වචනයක් බැංකුවලට දීලා තිනවා. රටට නිර්වචනයක් නෙවෙයි පුතේ. මේක බැංකුවලට දීලා තියෙන්නේ. මූල්‍ය ආයතන වලට නිර්වචනයක් දීලා තියෙනවා. කියන්නේ අපේ විෂයට අදාළව අපි නිර්වචනයක් ඇවිල්ලා තිනවා. කරුණු දෙකක්. දැන් හරිද? ඒ ටික පැහැදිලිද? මේ විෂය කරුණු මම පෙන්නන්නේ. වටේ කාරණා මම කියනවා මොකද ඔය එකකින් පොඩ හරි ඔළුවේ මතක තියෙන්න ඕන විභාග. චුටි කාරණා. මේ කියපු ටික පැහැදිලිද? කො දැන් අපේ දරුවෝ කී දෙනෙක් ඉන්නවද අද? තව කීප දෙනෙක් එකතු වුණා. හොඳයි. තව කීප දෙනෙක් එකතු වුණා. මට පැහැදිලි කරන්න දැන් ඔය කීප ටික පැහැදිලි වුණාද කො අනිත් දරුවෝ? රයිට්. තව අනිත් දරුවෝ ටික 4 දෙනෙක් නෑ 12 දෙනෙක් විතර ඉන්නවා. 12ක් විතර ඉන්නවා. මට නම් ටික පේනවා. මට පුරුදු නම් ගොඩක් තියෙනවා. ගොඩක් දරුවෝ පුරුදුයි මට. දැන් නිතර දැකලා සමහර නම් මට විතරම නැහැ තියෙන දරුවෝ. හොඳයි. දැන් ඔන්න අපි නිර්වචනයකට මේක විභාගයට වැදගත් කරුණක්. ලකුණු දෙකක් නම් ගන්නම පුළුවන් වෙන අවස්ථාවක් එනවා. දෙකට වැඩි ගන්න අවස්ථාවක් આવොත් තාම හොඳයි. හරිද? දැන් මේ මෑතක අපි මේ ගත කරන මේ COVID-19 වසංගත තත්ත්වයේ යටතේ විවිධ ණය පහසුකම් සහ විවිධ සහන ක්‍රියාවලි රජය විසින් හඳුන්වලා දුන්නා මහ බැංකුව හරහා. ණය සහන කාලය, පොලී සහන කාලයන්, අඩු පොලියට ණය මුදල්, ඊට පස්සේ කාරක ප්‍රාග්ධනයට ණය මුදල්, මේ වගේ ගොඩක් පහසුකම් හඳුන්වලා දුන්නා රජය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග කළා. ශ්‍රී ලංකා මහ බැංකුව බැංකු සහ මූල්‍ය ආයතන වලට කිව්වා මේ විදිහට පහසුකම් දෙන්න කර්මාන්ත වලට ණයකරුවන්ට. ඒක උනානේ හැමෝම දන්නවනේ ඒක. මෙතෙන්දි ආව අලුත් ප්‍රතිපාදනයක් මේ පහුගිය උගල විභාගයක් තියන්න බැරි වෙච්ච මේ අපි අන්තිමට තිබ්බ 2019 සැප්තැම්බර් විභාගයෙන් පස්සේ ගත වෙච්ච අවුරුද්දකට වැඩි කාලය ඇතුළත ඔය කරගෙන ගිය තිබිච්ච නිර්වචනයට එකතු වුණා අලුත් කෑල්ලක්.
අලුත් කොටසක්. කවුරු හරි පුතෙක් මට පුළුවන් ඔන්න ඒකේ සම්බන්ධයෙන් වැඩ කරපු දරුවෙක් මට කියන්න. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නිර්වචනය දැනට මිලියන 250කට වඩා පහසුකම් ණය පහසුකම් අඩු වෙන මිලියන 750ට වඩා වාර්ෂික පිටවැටුම් අඩු වෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත විදිහට අර්ථ දක්වමින් තිබුණා. මේකට සුළු එකට යම්කිසි වෙනසක් සිද්ධ වුණා. කවුරු හරි පුතෙක් මට කියන්න මොකක්ද කියලා. බැංකුව වැඩ කරනකොට හිටපු අය නම් හොඳටම දන්නවා මේ පහුගිය කාලේ මොරටෝරියම් අරම දෙන්න වැඩ කරා නම් ඔය ණය වලට සහන දෙන ක්‍රියාවලිය හිටපු දරුවෙක් නම් හොඳටම දන්නවා මොකද්ද උනේ කියලා. මට කියන්න පුතේ. කවුරු හරි පුතෙක් කියන්න. මොකද්ද වෙච්ච වෙනස? මේ නිර්වචනයේට වෙනසක් වුණා. මොකද මට හිතෙනවා මේ පාර විභාගයේදී අන්න ඔය වගේ කර්ම වලට අවබෝධය තියෙනවා. මම නිතර කියනවා සමහරවිට මට හිතෙනවා විභාගයේදී කියලා මම කියන්නේ ඒකයි ඒ හිතන ඒවා මම කියලා තියන්න ඕන ඕගොල්ලන්ට. එතකොට ඕගොල්ලෝ සූදානම් වෙනවා. ඕ දරුවෙක් කියන්න බලන්න. කවුරු පුතෙක් කියන්න බලන්න. නිර්වචනයට වෙනසක් වුණා. ශ්‍රී ලංකා මහා බැංකුව දීපු උපදෙස් වල එක තැනක තියෙනවා ණය ප්‍රමාණය වෙනස් වුණේ නැහැ. වාර්ෂික පිරිවැටුම දැන් අපි මෙතෙක් සාකච්ඡා කරේ 2019 නියෝගය අනුව රුපියල් මිලියන 750ට අඩු කියන එක මේ මෑතක ඉදිරිපත් කරපු උපදෙස් මාලාවක තියෙනවා. SME කියලා කියන එක annual turnover නැත්නම් වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 1000කට අඩුවයි කියලා කිව්වා. කියන්නේ බිලියනයකට අඩුවයි SME කියලා කිව්වා. එතකොට මෙවර විභාගයේදී සමහර විට මට හිතෙනවා මේ විෂය සම්බන්ධයෙන් කාලයක් මම වැඩ කරපු නිසා මට හිතෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව මේ දුන්න උපදෙස් පිළිබඳව ඕගොල්ලන්ගෙන් චෙක් කරලා බලයි කියලා. හොඳට ඔළුවේ තියාගන්න. අපිට තිබුණේ 750යි 2019 නියෝගය අනුව. 250 750 තමයි තිබුණේ. 250 පහසුකම් 750 පිරිවැටුම්. ඔය දෙක මාරු කරගන්න එපා. පහසුකම් කොහොමද ගන්න බෑනේ පිරිවැටුමට. බිස්නස් වලට වඩා ණය පහසුකම් ගන්න ඉඩ අඩු වෙනවා. පහසුකම් දෙන්නේ ණය පහසුකම් 250ට අඩුවෙන් පිරිවැටුම 750 කියලා ඔළුවේ තියාගෙන හිටියා. 2020 අවුරුද්දේදී උපදෙස් වල තියෙනවා ඒක පිරිවැටුම රුපියල් මිලියන 1000ට දක්වා යනවා කියලා කියනවා. දැන් පොඩි වෙලා ඔන්න අපි පැයක විතර කාලයක් ගත්ත පුතේ නිර්වචනය කියලා දෙන්න. ඇයි? මොකද මම මේ වෙලාව ගත්තේ ඔය ටික ඔළුවට හොඳට දාගත්තොත් ආයෙ අපිට අමතක වෙන්නේ නැහැ. ඔන්න SME ගැන ආයෙ බැංකුවේදී ගිහිල්ලා නැත්තම් තමන් වැඩ කරන තැනට ගිහිල්ලා ඔන්න වරද්ද ගන්න බෑ. SME ගැන දැන් මොකක්ද SME එකක් කියන්නේ කියලා ඔළුවේ දැන් හොඳට හැදිලා තියෙන. දැන් SME එකක් කියන්නේ මේක. ඒ අතරේ මම අතුරු කාරණා ගණනාවක් කීවා. පුංචි පුංචි අතුරු කරුණු ගණනාවක් කීවා. ඔයගොල්ලෝගේ ඔළුවලට මේ මතකයට එකතු කරන්න සහ අවධානයට එකතු කරන්න. මොකද වරින් වර ඔයගොල්ලන්ට රැකියාව කරනකොටත් ඕවා අවශ්‍ය වෙනවා. ඒ වගේම සමහර විෂය කරුණු ඉගෙන ගන්නකොට තව වෙනත් විෂයකදී වුණත් අවශ්‍ය වෙන්න පුළුවන් නිසා. හරි. එතකොට දැන් අපිට නිර්වචනය ගැන ඔන්න කතා කරා. පැහැදිලිද? නිර්වචනය ගැන සඳහන් කරා. මම පොඩ යන්නේ මෙතෙන්දී මම වැඩිපුර කරුණු ටිකක් කියනවා තමයි. නමුත් මම ගානට වඩා වේගින් කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ හැමෝම එකම මට්ටමක ඉගෙන ගන්න ඕන. විභාගයට බය නැතුව යන්න ඕන නිසා. හරිද? විභාගයට බය නැතුව යන්න ඕන. බය වෙලා විභාගය කරන්න බෑ. ඒකට නැත්නම් අපිට පන්ති කියලා දීපු ටික ඇති. පන්ති කියලා දීපු ටිකෙන් මට විභාගයට යන්න පුළුවන් කියන හොඳ අධිෂ්ඨානයක් හදාගන්න පුළුවන්ද කියලා බලන්නයි මේ කියලා දෙන්නේ. හරිද? කෝ D අකුරෙන් දුවලා දෙන්නෙක් ඉන්නවා, S අකුරෙන් පුතාලා දෙන්නෙක් ඉන්නවා කියලා හිතනවා. තව D අකුරේ පුතෙක් ඉන්නවා, I අකුරෙන් එක්කෙනෙක් ඉන්නවා, G අකුරෙන් එක්කෙනෙක් ඉන්නවා. මම නම් කියන්නේ ඈ. එහෙම කට්ටිය ඉන්නවා. පැහැදිලිද? කොහේ කට්ටිය? very good. මම හරි කැමතියි මේ නිතරම උත්තර දෙන දරුවෝ ටිකකුත් ඉන්නවා. තව අනිත් අයටත් ටයිප් කරන්න එහෙම පුළුවන්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕන. ටයිප් කරගන්න එහෙම පුළුවන්ද කියලා දන්නේ නැහැ. හොඳයි කමන්නේ.
මයික් එක අවශ්‍ය නම් ඔන් කරලා කතා කරන්න පුළුවන්. right. ඔන්න දැන් නිර්වචනය ගැන සාකච්ඡා කළා. SME හරිම වැදගත් කියලා මම කීවා. දැන් අර ටියුට් එකක් ගමන් ඒ ටියුට් එකේ ඔන්න ටික සාකච්ඡා කරලා අවසන් කරා. ඒ ටියුට් එකේ පිටු පහක් තිබ්බට වහම මම පාවිච්චි කරේ මොකටද? ඔය කියන කරුණ ඕගොල්ලන්ට මේ පිටු පහක් කියලා කියන පහෙන් පළවෙනි කවර් පේජ් එක අයින් කරාම පිටු හතරක තිබුණේ ඕගොල්ලන්ට මේ SME එකකට වැදගත් කර්මාන්තයක් වැදගත් ඉතාම උමනාවෙන් සැලකිලිමත් වෙන්න ඕන කර්මාන්තයක් රටකට වැදගත් ආර්ථිකයකට වැදගත් බැංකුවලට වැදගත් ඔන්න ඒ නිසා මේක කරා මේ ගැන කිව්වා හරිද right විභාග ප්‍රශ්නයකට යන්න කලින් අපි විභාග ප්‍රශ්නයකට යන්න කලින් අපි මෙහෙම කරමු අපි මෙහෙම කියමු මම විභාගයේදී ප්‍රශ්නයක් එනවා කියලා හිතලා මෙන්න මෙහෙම එකක් අහනවා. මම මේ ප්‍රශ්නේ අහනවා හොඳට අහගෙන ඉඳලා ටක් ගාලා උත්තරේ කියන්න ඕනේ. මොකද ඉස්සරහට අපිට ප්‍රශ්න උත්තර දෙන්න අවස්ථාව දැඩි ලෙස එන පාඩමක් දෙකක් එනවා. ඔක්කොම ටික එකතුලා උත්තර දෙන්න ඕනේ. එහෙම තමයි පාඩම ඉස්සරහට යන්නේ. මෙන්න විභාග ප්‍රශ්නයක් මෙහෙම අහනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක ආර්ථික වර්ධනයට අතිශයින් වැදගත් බව තහවුරු වී තිබේ. සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත වලින් රටේ ආර්ථික වර්ධනයට වැඩිම දායකත්වය ලබා දෙන්නේ කුමන ආකාරයටද රටේ ආර්ථික වර්ධනයට දායකත්වය වෙන්නේ වැඩිම කර්මාන්ත ප්‍රමාණයක් පැවතීමෙන් දායකත්වය ලබා දී කියලා මෙසේ වැඩි කර්මාන්ත ප්‍රමාණයක් පැවතීමෙන් රටේ ආර්ථිකයට ඍජුවම බලපෑම් කිරීමට සුමක ක්ෂේත්‍රයෙන් ලැබෙන වැදගත්ම දායකත්වය ලෙස ඔබ දකින්නේ කුමක්ද? සුමක ක්ෂේත්‍රයෙන් රටේ ආර්ථික වර්ධනයට බොහෝ දායකත්වයක් කරනවා. ඒ වැදගත්කම පෙනෙන්න තියෙනවා. ඒ බව පිළිගන්නවා. බොහෝ කර්මාන්ත සුළු සුමක කර්මාන්ත බව රටේ කර්මාන්ත වලින් අති බහුතරයක් සුමක බවට පිළිගන්නවා. මේ කර්මාන්ත වලින් රටේ ආර්ථික වර්ධනයට කරන වැදගත්ම දායකත්වය ලෙස ඔබ දකින්නේ කුමක්ද? මටපට කාලා උත්තර එනවා. ඉක්මනට කියන්න. හරි. තව කියන්න. ඔන්න එක පාට උත්තරයක් ආවා. තව දරුවෝ කියන්න. ඉක්මනට උත්තරයක් ආවා. දුවගෙන් උත්තරයක් ආවේ. කොහොනිතයි? තර්කයක්. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලින් රටේ ආර්ථික වර්ධනයට කරන වැදගත්ම දායකත්වය ලෙස ඔබ දකින්නේ නැත්නම් ඔබ සඳහන් කරන්නේ කුමක්ද? කෙටි ප්‍රශ්නයකටත් එන්න පුළුවන්. හැබැයි කෙටි ප්‍රශ්නයක විදිහට තමයි මම ඇහුවේ. හරිද? එහෙම නැත්නම් රචනා ප්‍රශ්නයක ඉන්න වැදගත්ම දායකත්වය ලෙස ඔබ සලකන්නේ කුමක්ද යන්න right කරුණු නැත්නම් සැකෙමින් පැහැදිලි කරන්න. very good හොඳ උත්තර එනවා. very good හොඳයි තාම හොඳ උත්තර කීපයක් ආවා. තව කො මම දැන් මේකට පුරුදු වෙන්න ඕන. very good සමහරවිට මටත් හිතෙනවා මම ප්‍රශ්නේ කොයි උත්තරේ තෝරගන්නවද කියලා හිතන තරමට උත්තර ඇවිල්ලා තියෙනවා. මොකද සමහර උත්තර ඒ තරම්ම තාර්කිකයි. දැන් එක උත්තරයක් මේක හොඳයි කිව්වොත් අනිත් උත්තරේ අයින් කරන්න පුළුවන් කියලා වගේ තාර්කිකයට එන තරමට උත්තර ඇවිල්ලා තියෙනවා. දැන් තව කියන්නකෝ පුතේ. කොහොනේ දරුවෝ? උත්තර 1 2 3 4ක් ආවා. මම කැමතියි අනිත් දරුවෝත් උත්තර කියනවා. මොකක් හරි උත්තරයක් ඉන්න ඕන පුතේ. මොකක් හරි උත්තරයක් ගන්න. මම නැත්තම් නම කියලා අහනවා. ඒක ගන්න එපා නේද? නම කියලා අහන්න එපා. very good පුතේ කවුද අපේ ගයන් පුතා දුයි පුත්‍රේ තා පොඩ්ඩක් ඉලක්කයට ගන්න. ඔයා කියපු කාරණාව හරි මොන හින්දාද? ඇයි එහෙම ඔයා කියන එක වෙන්නේ? මොකක් හින්දාද ඒක උනේ කියන්නේ? තා පොඩ්ඩක් ඉලක්කයකට යන්න එතනේ ඔයා කියපු කාරණාව. කවුද
දුලිප් පුතා ඔයාගේ උත්තරේ අපිට මේ ඉලක්කයට ගන්න. ඔයා කියන කාරණාව මොකක් හින්දාද එහෙම වෙන්නේ? ඔයා කියන එක දෙන්නම තර්ක දෙක හරි. හැබැයි නිශ්චිතව ඒක ඉලක්ක කරන්නේ මොකක් නිසාද? ගයන් තව හරි ඕකේ හොඳයි හරි ඕකේ මම පිළිගන්නම් හොඳයි මම පිළිගන්නවා කියලා කියන්නේ උත්තර දීම ඉතාම අගය කරනවා කො එතකොට කවුද පුතා ගයත්‍රි ඔයාගේ දෙවනි උත්තරේ මට පැහැදිලි කරන්න පුතේ දුලිප් හොඳයි ඉතාම හොඳයි පුතේ මේ මීටින් එකකින් සමහර දරුවෝ ඩ්‍රොප් වෙනවා මට හිතන්නේ ඩේටා විතරවල ප්‍රශ්න වෙන්න ඇති ආයෙ ජොයින් වෙන්න ආපහු ජොයින් වෙන්න අතාරින්න එපා මීටින් ක්ලාස් එක කො දැන් උත්තර ටිකක් ආවා හොඳයි සමහර අය උත්තර පැහැදිලි කරා නව නිෂ්පාදන සහ නව වෙළඳපළවල් ඇතිවීම ඒ වගේම එතුලින් එක්ස්පෝර්ට් මාකට් එක එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන් very good අන්න එහෙම උත්තර ලියන්න ඒක මොකක් හරි කාරණාවක් ලියනකොට තමයි හොඳ කෝ තව ඉන්නව නේද අපේ දරුවෝ ටික තව උත්තර ලියන දරුවෝ ඉන්නවා මට සමහර අයගේ වෙනදට උත්තර එන අය දැන් උත්තර අදාවි නෑ මට එතන ඉක්මනට උත්තරයක් එන දරුවෝ කීප දෙනෙක්ගේ නම් මට මතකයි කෝ ඒගොල්ලෝ උත්තරයක් දෙන්න මට පුතේ ආපහු ජොයින් වෙන්න මට දැන් පේනවා කීප දෙනෙකුට මොන හරි ප්‍රශ්න වෙලා තියෙනවා ඒ ක්ලාස් එකෙන් ඩ්‍රොප් වුණා ආයෙ ජොයින් වෙන්න මම ඇහුවේ මොකද්ද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මෙහෙම වැදගත් ආර්ථික වර්ධනයට වැඩිම දායකත්වය දෙන්නේ කුමන විදිහටද මොන විදිහටද කියලා අහන්න කියලා මම කිව්වා. එතකොට මගේ ඔළුවේ තිබුණා මගේ ප්‍රශ්නේ අහනකොට මං හිතාගෙන හිටියා උත්තරේ විදිහට මම බාර ගන්නවා කියලා රැකියා අවස්ථා ඇති කිරීම කියන එක මං හිතාගෙන හිටියා. හැබැයි ඔයගොල්ලෝ උත්තර දෙනකොට මම මේකයි කිව්වේ සමහරවිට මගේ උත්තරේ මම වෙනස් කරගන්න ලෑස්ති. මොකද සමහර දරුවෙක් කිව්වා ආර්ථික රටේ ආදායම් විෂමතාවයන් අඩු කිරීම කියන උත්තරය ආවා එක. තාම හොඳ තර්කයක්. ඊට පස්සේ සමහර අය කිව්වා සස්ටේනබිලිටි නැත්නම් චිරස්ථායීතාවකම කිව්වා. ඒකත් මට දැන් අතහරින්න බැරි වෙනවා. හරිද? තව දරුවෝ කිව්වා නෑ අතිරික්ත නිෂ්පාදන අපනයනය කිරීම ගැන කිව්වා. එතකොට මට ඒක අතහරින්නත් බෑ. රයිට්. ජීවන තත්ත්වයේ ගොඩනැගීම ගැන කීවා. අඩු ආදායම් ලබන අයගේ ජීවන තත්ත්වය වැඩි කිරීම ගැන කීවා. නව නිෂ්පාදන සහ නව වෙළඳපොළවල ඇතිවීම ගැන කීවා. රයිට්. දැන් මේ මං අහපු එකේදී මං ඔළුවේ තියන් හිටියේ මගේ උත්තරේ විදිහට මම පිළිගන්නවා කියලා නෑ. රැකියා අවස්ථා ජනිත කිරීම තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. ඒක හරහා ජීවන තත්ත්වය උසස් වෙලා, ඒ හරහා ආර්ථිකයේ සක්‍රිය වෙලා, ඒ අනුව ආර්ථික වර්ධනයට දැඩි දායකත්වයක් දෙනවා කියලා. නමුත් ඕගොල්ලෝ උත්තර ඊට පස්සේ කීවහම මට පේනවා තව ඊට වඩා හොඳ උත්තර එනවා. දැන් අන්න පාඩමට ඒ කියන්නේ අපි හොඳට සම්බන්ධ වෙලා තියෙනවා. මම විභාග ප්‍රශ්නයක් ආපු හැටි කියලා හිතලා කිව්වේ. මේ මෙහෙම විභාග ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් අන්න විභාගයේදී මේ කොටසට දැන් අර ඉලක්කම් ටික මම අහන්න යන්නේ. SME නිර්වචනය මම අහන්නේ. මොකද ඒක දැන් අපි සාකච්ඡා කරා ඒක ඉලක්කමක් ඒක ඔළුවේ දාගත්තා. හරි. ඒක ආයේ හැබැයි ප්‍රශ්නේ අහන්නේ එහෙම නෙවෙයි. අපි කලින් කතා කරා. හරිද? මං එහෙනම් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දැන් පාඩම තමයි අපි මේ කාරණාව සාකච්ඡා කළත් නැතුව මං අහන්නේ. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට කර්මාන්ත වල වර්ධනයට සහ පැවැත්මට ඒ වගේ වර්ධනය සහ පැවැත්මට බාධා වේයයි සිතන ඉසුළු පුතේ වගේ උත්තරේ මම දැක්කා. very good මම ආයෙ අහනවා ප්‍රශ්නේ. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත රටකට වැදගත් අතිශයින් වැදගත්. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයක පැවැත්මට සහ වර්ධනයට වඩාත්ම බලපෑම් කරන සාධකය කුමක්ද යන්න ශ්‍රී ලංකාව තුළ ඇති සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත උදාහරණයක් ලෙසගෙන දක්වන්න. නැත්නම් පැහැදිලි කරන්න, සැකෙමින් විස්තර කරන්න. SME එකකට පවත්වාගෙන යන්න වර්ධනය කරන්න බලපාන නැත්නම් වඩාත්ම අභියෝගයට ලක්වන කාරණාව කුමක්ද කියලා මම අහුවා.
ඒක ගැන සඳහන් කරන්න කිව්වොත් මොකද්ද පුතේ උත්තරේ ලියන්නේ? අපි එතන එනවා පාඩමට එනවා. හොඳයි very good. හොඳ උත්තරයක් ආවා. very good ගයන්. තාම හොඳයි. තව උත්තරයක් ඕන. මම ආයෙත් කියනවා. ඔයගොල්ලෝගේ උත්තර ටික එනකම් මම ඉන්නවා දැන් මම උත්තරයකට යන්නේ නැතුව. ඉසුරු සුපර්. තව කියන්නේ. කො උත්තර කියන්නේ. මොකද්ද SME පවත්වාගෙන යන තියෙන ලොකුම බාධාව? මොකක්ද ඉන්න පුළුවන්? උත්තර තුනක් කියලා තියෙනවා. කො අනිදරුවෝ එක්ක මේ උත්තරේ තව දියුණු කරන්න. නැත්තම් මේ උත්තරයට වඩා වෙනස් උත්තරයක් තියෙනවා කියලා කියන්න ඕන. දුලිප් ඉතාම හොඳයි. තව කියන්න පුතේ. සෑහෙන හොඳයි. මගේ පාඩම කරන්න ඕනේ නෑ වගේ. මට පාඩම කියලා දෙන්න තව නැති තරම්. මම ඉස්සරහට පාඩම දැන් SME දන්නවා කියලා හිතලා ඊළඟ පාඩමට යන්න පුළුවන්ද කොහෙද? එච්චර හොඳයි. ඒ කියන්නේ ප්‍රායෝගික අත්දැකීම් තියෙනවා, ප්‍රායෝගික උගල දැකලා තියෙනවා මේවා. ඉතාම හොඳයි. කො right මොනවද ආවේ? රාජ්‍යයේ නීති රීති රෙගුලාසි වල ප්‍රශ්න. තාම හොඳ ප්‍රශ්න. මොකද අපි කතාත් කරා. රාජ්‍ය මට්ටමින් එක තාම very good ගාත්‍රි. රාජ්‍ය මට්ටමේ right. Yes. Finance ආයතන ලෙස පාවිච්චි කිරීම, financial facilities are not enough. Very good. මෙතන අපි ආපහු ගියොත් පුතේ මෙතන දීපු උත්තර වලට මම ඔයගොල්ලෝ උත්තර ටික ආයෙ අගේ කරන්න එපා. රාජ්‍ය රෙගුලාසි වල පැටලෙනවා තියෙනවා. හරියටම හරි. තරඟේ ඉස්සරහ මොන දෙන්න බෑ. විශේෂයෙන්ම SME වල තරඟ කරන්න අපේ මිනිස්සුන්ට තරඟ කරන්න බැරි වෙන විදිහට වෙළඳපොළ හදනවා. ඒකට ක්‍රමවේදයක්. අපේ මිනිස්සෙක් නිෂ්පාදනය කරාට ඒ මිනිස්සුන්ට වෙළඳපොළේ මුකුත් කරගන්න බැරි වෙන විදිහට ඒකත් එක තරඟ කරන ඊට වඩා මහ විශාල නිෂ්පාදනයක් කොහෙන් හරි ගේනවා. එතකොට අපේ මිනිස්සයා තරඟේ ඉස්සරහ පරාජයටපත් වෙනවා. ඒක ඉතාම හොඳ උත්තරයක්. මම බලාපොරොත්තු වෙච්ච උත්තරය ඇත්තටම ප්‍රාග්ධන හිගේ තමයි. මම හිතන්නේ හිටියේ ප්‍රාග්ධන හිගේ ගැන කතා කරා. ඒකත් උත්තරයට ආවා. ණය ලබා දීමේ වැරදි ගැන කියලා තියෙනවා. ඉතාම හොඳයි. ණය බරට තල්ලු කරන එක. ණය ලබා දීමේ වැරදි හරියට ණය දෙන්නේ නැහැ සමාජයට. පුතේ මට තප්පරයක් වෙලාම වුණා මට අත්‍යවශ්‍ය කෝල් එකක් හරි. මම එනවද පුතේ? මම එනවද? මම එනවද පුතේ? මම අත්‍යවශ්‍ය දුරකථන එකතුමක් ආව එකට මොන දෙන්න එක කතා කරන්න ඕන නිසා මම නැවතුවේ. එනවද පුතා? හරිද? මට කවුරු පුතෙක් තහවුරු කරන්න මයිකේ කොන්ටැක්ට් කමන්න පුතේ. හරිනම් ඇහනද? පේනවද මම? හරි. අපි ප්‍රශ්නයක් ඇහුවේ මොනවද? SME වලට බලපාන බරපතලම අභියෝගය කියලා. ඔයගොල්ලෝ විවිධ ඒවා කියනවා. හැමදේම
ඔයගොල්ලෝගේ ප්‍රශ්න ඉතුරු වුණා. ඒක ආවා. තරංගය, රාග්දානය, වෙළඳපොළ, තව උත්තර ඇවිල්ලා තියෙනවා. අමුද්‍රව්‍ය වල හිඟකම, මූල්‍ය දැනුම නැතිකම, තාක්ෂණික දැනුම නැතිකම. හරිම වැදගත්. හරිද? මේ SME වලට තියෙන ප්‍රශ්න මේ අභියෝග ගැන අපි අවශ්‍ය සාකච්ඡා කරනවා. විභාගයේදී ওই දැනුම තමයි පුතේ ඕන උත්තර ලියන්න. අපි පිළිවෙලකට මේ ටික පෙළගස්ස ගත්තොත් දැන් මේ ඕගොල්ලෝ දරුවෝ ටික කියපු ප්‍රශ්න හේතු ටිකයි අපි ඒ ටික ලස්සනට පෙළගස්ස ගත්තාම විභාගයේ ප්‍රශ්නෙකට උත්තර ලියන්න පොඩ්ඩක්වත් ප්‍රශ්නයක් නැහැ. විභාගයේ ප්‍රශ්නේ අහන්නේ පොඩ්ඩක් එහෙට මෙහෙට කරු ටිකක් කියලා කාරණාවක් කියලා පොඩි කතන්දරයක් කියලා ඒකට එකතු කරලා ගහන. හැබැයි අහන්නේ නිශ්චිතව අපි ඉගෙන ගන්න කාරණාවක් ගැන. අපිට ප්‍රශ්නේ තෝරා ගැනීම අපි වාසේ අපි ආපහු බලමු. ඉතාලම හොඳයි පුතේ. වැඩිපුර ප්‍රශ්නයක් ඇහුවා අපිට අන්න කවුද පුතේ අන්තිමට දැන් දිලිනි පුතා යටිතල පාසකම් නැතිවම මම අපි එතෙන්ට එනවා. හරිම වැදගත් කාරණාවක්. හරිම වැදගත් කාරණාවක්. මේ ඔක්කොම තව අතිශය වැදගත් කරුණු ගන්නවා අපි කතා කරනවා. වැදගත් කරුණු ටික එකතු කරනවා. අපි මේක පිළිවෙලකට ගොඩ ගන්නවා. මෙහෙම කරුණු ගොඩ නගලා කියනවා. මෙන්න මේ නිශ්චිත හේතු තමයි. මේවා තමයි නිශ්චිත අභියෝගයන්. ඒ අභියෝගයන් වලට කොහොමද මුහුණ දෙන්නේ? මොනවද වෙන්න ඕන? අපි තව සාකච්ඡා කරනවා බැංකු ඇයි SME දිහා හරියට බලන්නේ නැත්තේ? ඇයි SME වලට මේ වැඩි අවධානයක් දෙන්නේ නැත්තේ සමහර තැන්වලදී කියන එක අපි වෙනම බලමු. මොකද මේවා විභාගෙදී අහලා හොඳයි. දැන් අපි අර කතා කරමින් හිටපු ටියුට් එකේ ඔන්න නිශ්චිත කාරණාව මේ පළවෙනි ටියුට් එකේ ටික කතා කරලා ඉවර කරා. අන්න මේ ටියුට් එක කීදී අපි එක නිශ්චිත කාරණාවක් ඉගෙන ගත්තා. වැදගත්කම ඉගෙන ගත්තා. අපි තව පිළිවෙලක් ඉස්සරහට ගිහලා සාකච්ඡාවක් පොඩ්ඩක් කළා. එතකොට සුමුක මම මේ ප්‍රසන්ටේෂන් එකේ සුමුක හඳුන්වලා දීලා නිර්වචනය කරා ආර්ථික වැදගත්කම ගැන දැන් සාකච්ඡා කරන්න ඕනේ. සුමුකවල ආර්ථික වැදගත්කම මොකක්ද කියන එක ගැන දැන් ඔන්න අපි සාකච්ඡා කරගෙන යනවා. මම ඒකට ටියුට් එකක් ඕපන් කරනවා. සුමුකවල ආර්ථික වැදගත්කම කියන මේ ටියුට් එක පේනවද පුතේ? මම පොඩ්ඩක් ලොකු කරලා පෙන්නන්නම් තව ටිකක්. දැන් පේනවද? මට කවුරු පුතෙක් මයික් එක ඔන් කරලා කියන්න මේ ටියුට් එක පේනවද? සුමුකවල ආර්ථික වැදගත්කම. මට දරුවෙක් කියන පුතේ? පේනව නේද? හරි. ඕකේ. thank you. හොඳයි. ඔන්න මම මේ ටියුට් එකට යනවා. සුමුකවල ආර්ථික වැදගත්කම. මොකද්ද මෙච්චරයි ආර්ථිකය වැදගත් කියලා කිව්වට මොනවදින්ද මේ වැදගත් කියලා කියන්නේ? අපි බලමු මොකද්ද කියන්නේ කියලා. කීර්තිමත් දේශීය ව්‍යාපාරික නායකයෙකු ප්‍රධාන පෙළේ වාණිජ්‍ය බැංකුවේ සභාපතිවරයෙකු කිව්වට ඇත්තම දැන් නැවතත් ඉන්ටර්නැෂනල් බැංකුවේ සභාපතිතුමා දිනේෂ් විරක්කොඩි මහත්මයා එක්තරා අවස්ථාවක පොත්පතකට ලිපියක් ලියලා තිබ්බා powering SME to achieve sustainable economic growth කියලා. මම මේ නිශ්චිත ලියවිල්ල හොයලා ගත්තේ මේකේ හිතාම වැදගත් කරුණු ටිකක් සාකච්ඡා කරලා තියෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආර්ථිකයට ඇයි වැදගත් කියන එක පැහැදිලි කරන්න. එතුමා කියනවා මේ කර්ම ඇත්තම ඉතාම වැදගත් කර්ම ප්‍රමාණයක් කියන්නේ සංවර්ධනය වෙමින් පවතින අපි වගේ රටවල් ආයෝජනය පහළ මට්ටමක පවතින අර පුතාල කියපු කාරණාව කැපිටල් පවතින රටකට අතිශය වැදගත් සමාජ ආර්ථික වාසි ලබා දීමට සුමුක ක්ෂේත්‍රය සතු හැකියාව සුළුපටු නොවේ. සංවර්ධනය වෙමින් පවතිනවා නම් ආර්ථිකයට ආයෝජන පල්ලෙහ තියෙනවා නම් ඒ වගේ රටකට සමාජ ආර්ථික වාසි ගන්න ඕන නම් SME තමයි වැදගත්. ග්‍රාමීය හා ප්‍රාදේශීය ආර්ථිකයේ නංවාලීම උදෙසා රාජ්‍ය මට්ටමින් කරන ස්ථානයේදී රටක රජයේ කාර්යයේදී සුමුක ක්ෂේත්‍රයට ලබා දෙන සහාය තවදුරටත් ශක්තිමත් කරන්න. SME වලට තවදුරටත් රටේ වැදගත්කමක් ගන්න. මොකදදී ඔන්න හොඳ කාරණාවක් කියනවා පුතේ. මෙන්න මේ කාරණාව මෙන්න මේ මම හයිලයිට් කරලා පොඩ්ඩක් මේ පෙන්නන්නේ. මෙන්න මේ කාරණාව ගැන මට දැන් ඔන්න මම ආයෙ ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්නයක් අහනවා. මට පුතාලා කියන්න ලංකාවේ SME තමයි වැඩිම තියෙන්නේ. දැන් අපි ඒක සාකච්ඡා කරා.
ඕගොල්ලෝ මට කියන්න SME සම්බන්ධයෙන් ලංකාවේ වග කියන රාජ්‍ය ආයතනය කුමක්ද? මම කියන්නේ SME වලට ණය දෙන්න බැංකු බලා ගන්න මහ බැංකුව නෙවෙයි ආ. ඒක නෙවෙයි. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ටික බලා ගන්න වග කියන ආයතනය මොකක්ද? ඉක්මනට උත්තරයක් කියන්න පුතේ බලන්න. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට ආර්ථිකය වැදගත්කම තියෙනවා අභියෝගයන් තියෙන නිසා ඒ කර්මාන්ත පිළිබඳව දැන් ළමා කටයුතු එකක් තියෙනවා. කාන්තා කටයුතු තියෙනවා. රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධ දෙපාර්තමේන්තුව පුතා හොඳයි. මමත් රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධ දෙපාර්තමේන්තුව very good හොඳයි. කොහොමද කියන්නේ? ආව උත්තර කියන්න පුතේ. මම කියන්නේ සෞඛ්‍ය බලා ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයක් තියෙනවා, ආරක්ෂක අමාත්‍යාංශයක් තියෙනවා, ළමා කටයුතු තියෙනවා, කාන්තා කටයුතු තියෙනවා, අර විවිධ ඒවා තියෙනවානේ. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත බලා ගන්න තියෙන්නේ කවුද? මොකද්ද ආයතන? එක පුතේ උත්තරයක් දීලා තියෙනවා දැනට. බැංකු ටික නෙමෙයි මම යන්නේ. very good very good උත්තරයක් හොඳ අන්න උත්තර දෙකක් මාව ඉතාම හොඳයි. තව කියන්න පුතේ තව මොන හරි තියෙනවද? මම ආයෙත් ප්‍රශ්නේ වුණ පොඩ්ඩක් තව පොඩ්ඩක් කරුණු තහවුරු කරලා අහනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ටික බලා ගන්න කවුද අමාත්‍යාංශය නැත්නම් කවුද රාජ්‍ය ආයතනය? දිලිනි පුතේ උත්තරයක් දීලා තියෙනවා බෝඩ් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් ආයෝජන මණ්ඩලය. හරි හොඳයි. තව විස්තර කියන්න කොබඩන්ට තව උත්තර තියෙනවද පුතේ? මං වෙලාව ගන්න නැතුව පුතාලගෙන් මං ටියුට් එකට අප යන ගමන් කතා කරමු අපි. ලංකාවේ පුතේ උත්තර දීපු උත්තර තුනම හරි. තව උත්තර දුන්න පුතු ඉන්නා නම් ඒ උත්තර හිතාගෙන හිටපු දරුවෝ ඉන්නා නම් ඒ ඔක්කොම හොඳයි කියලා මං කියනවා. අපිට පොඩි ගැටලුවක් තියෙනවා ඇත්තටම කවුද බලාගන්නේ කියන එක ගැන ඇත්තටම. මොකද කර්මාන්ත අමාත්‍යාංශයට කර්මාන්ත කියලා කැලලක් සහ වාණිජ හා කර්මාන්ත තමයි දීලා තියෙන්නේ. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන දෙපාර්තමේන්තුව බලාගන්නේ ව්‍යවසාය සංවර්ධනය කිරීම ගැන බලා ගන්නවා. ඒක එතකොට කවුරු හරි ක්‍රියාත්මක කරනවද කියලා ඒ පුතා මට කිව්වට ඇත්තටම මම දන්නේ ඇත්තටම. BOI එක ආයෝජන මණ්ඩලයේ පුතේ පිට රටින් විදේශීය ආයෝජන නැත්තම් විදේශීය වශයෙන් ලංකාව තුළ වෙන ආයෝජන බලා ගන්න ආයතනයක් ප්‍රධාන වශයෙන්. SME බලා ගන්න අපිට නිශ්චිත SME වලට වග ආයතනයක් ලංකාවේ තවම නැහැ. නිශ්චිතවම වග කියන ආයතනයක් නැහැ. යම් කිසි ආයතනයක යටතේ පොඩි කොටසක් ඇති. හැබැයි රට සංවර්ධනය කරන්න ඕන නම් SME බලා ගන්නම කෙනෙක් ඉන්න ඕන. මොකද හේතුව? ඒගොල්ලන්ට දැනුම දෙන්න ඕන, ඒගොල්ලන්ගේ බදු කරණය ගැන බලා ගන්න ඕන, ඒගොල්ලන්ගේ වෙළඳපොළ බලා ගන්න ඕන, ඒගොල්ලන්ගේ අපනයන ගැන බලා ගන්න ඕන. ඒගොල්ලන්ට මතුවෙන වෙන සියලුම අභියෝග බලා ගන්න කෙනෙක් ඉන්න ඕන. ඒ නිසා මේ අපේ ටියුට් එකේ කියනවා සුබක ශේත්‍රයට ලබා දෙන සහාය තවදුරටත් ශක්තිමත් කරන්න ඕන. මම ඔයාලට විවිධ තර්ක ඉදිරිපත් කරමින් තමයි මේක ඉස්සරහට ගෙනියන්නේ. ඊට පස්සේ මේක කියනවා මානව ප්‍රාග්ධනය සතු උපරිම ශක්්‍යතාවය human capital රටක තියෙන මිනිස්සුන්ගේ හැකියාවල් උපරිම ශක්්‍යතාවය උත්තටම යොදා ගන්න සුබක ශේත්‍රය හරහා රටේ ආර්ථික වෘද්ධිය යොදා ගැනීම වෙනදාට වඩා අද අවශ්‍යයි. SME ඕනමයි මිනිස්සු ටික මිනිස්සුන්ගේ තියෙන පාවිච්චි කරනවා. රාජ්‍යයේම ඇස්තමේන්තුව පරිදි ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වලින් 80%ක්ම සුමක ගණයට වැටෙන අතර රජය කියන 80%ක් කියලා. ඒවායේ දල ජාතික නිෂ්පාදිතයට ග්‍රොස් නැෂනල් ප්‍රොඩක්ට් එකට දායකත්වය 50%කට වැඩි. මොකද මේ කියන්නේ? රටේ කර්මාන්ත වලින් 80%ක් SME. රටේ මුළු නිෂ්පාදනයේ 50%කට වැඩි SME. එහෙනම් අපි වැඩිම අවධානය දෙන්න ඕනේ ඒගොල්ලන්ට. රටේ මුළු සේවා නියුක්තියෙන් සුමකවන කොටස ලංකාවේ 35% විතර කියලා රජය කියනවා. මගේ තර්කය ඊට වඩා වැඩි. මොකද ඒක රජය එහෙම කියන්නේ රාජ්‍යාංශයේ සේවකයෝ ගොඩක් ඉන්නේ. රටේ මුළු ඒ අනුව දැනටමත් මෙරට සුමකවල ආර්ථික වැදගත්කම අන් රටවලට සාපේක්ෂව ඉහළ තැනක තියෙනවා.
දැනටමත් අපේ රටේ SME අතිශයින් වැදගත් බව පේනවා. රටක ආර්ථික වැදගත්කමට ඔන්න හේතුව. මොකක්ද හේතුව? දලදේශීය නිෂ්පාදනය කරන දායකත්වය, කර්මාන්ත ප්‍රමාණයක් සුමක වීම, සේවා නියුක්තියෙන් වැඩිම කොටසක් සැපයීම. අන්න හේතුව. ආයෙත් කියනවා. රටේ ජාතික නිෂ්පාදනයට වැඩිම දායකත්වය කිරීම, රටේ මුළු කර්මාන්ත වලින් වැඩිම ප්‍රමාණයක් සුමක වීම, රටේ මුළු සේවා නියුක්තියෙන් වැඩිම ප්‍රමාණයක් සැපයීම කියන කරුණු තුන ගත්තොත් ලංකාවට SME වැදගත්. අතිශයින් වැදගත්. ඔන්න මම විභාගයේ නිශ්චිත වහන කාරණාවක් ගැන කියනවා. ජාත්‍යන්තර වශයෙන් සුමකවල වැදගත්කම හුවා දක්වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථා ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ස් කෝපරේෂන් IFC කියන සමාගම පළ කරන මෙන්න මේ ලියවිල්ලක කියනවා රැකියාව උත්පාදනයත් ආර්ථිකය විධිමත් කිරීමටත් SME ප්‍රබල දායකත්වයක් සපයනවලු. ඊට අමතරව මෙන්න මේ OECD කියන ආයතනය ඒ ආයතනයේ සමාජිකත්වයේ දරන රටවල ඉහළම ආදායම් ලබන රටවල් 30 වැඩිම ආදායම් ගන්න රටවල් 30 සේවකයන් 250 නොඉක්මවන සුමක තියෙන පොඩි ආයතන ඒ රටවල මුළු සේවා නියුක්තිය මුළු රටේම රැකියාව වලින් 3/2ක්ම දෙනවලු. මේ කොයි රටවල් වලද? දියුණුම රටවල්. අපි හිතනවා දියුණු රටවල මිනිස්සු වැඩ කරන්නේ ලොකු ආයතන වල කියලා නෑ. වැඩිම ආදායම් ගන්න රටවල් වල වැඩිම සේවා නියුක්තිය තියෙන SME වල. මේ අගය මධ්‍යම ආදායම් කියන්නේ මැද හරිය ඉන්න රටවල 55යි. අඩු ආදායම් ලබන රටවල 35යි. මොකද්ද මේ වෙන්නේ? දියුණුම රටවල වැඩිම සේවකයෝ SME වල. ඊට චුට්ටක් පල්ලෙන් දියුණු රටවල SME සේවකයෝ පොඩ්ඩක් දුප්පත් රටවල SME සේවකයෝ හොඳටම අඩුයි. ඒකෙන් පේන්නේ මොකද්ද? අපි වගේ දුප්පත් රටවල SME වලට මිනිස්සු යනවා මදි. අපි වැඩිපුර මිනිස්සු SME වලට ගෙනියලා තියෙනවා නම් රට දියුණු වෙනවා කියන එක ඒකෙන් වෙන්නේ. සිංගප්පූරු ගත්තොත්, මලේසියාව ගත්තොත්, තායිවානය ගත්තොත්, තායිලන්තය ගත්තොත්, දකුණු කොරියාව ගත්තොත්, ජපානය ගත්තොත් මිනිස්සු වැඩිපුර ඉන්නේ SME වල. අපේ රටවල තව මිනිස්සු SME පැත්තට තල්ලු කරනවා. අපි නමුත් සාම්ප්‍රදායික හිතවිල්ල මොකද්ද? සාම්ප්‍රදායික අපේ රටවල හිතනවා රක්ෂාවක් කරනවා නම් එක්කෝ ආණ්ඩු රස්සාවක් එක්කෝ ලොකු කොම්පැනි එක රස්සාවක්. SME ලාතේ යන්න එපා. අපෝ පුංචි තැන්වල වැඩ කරන්න එපා. රස්සාව නැති වෙන්න පුළුවන්. ආරක්ෂාවක් නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව අපි බලා ගන්න සිස්ටම් එකක් නැති නිසා මිනිස්සුන්ගේ ඔළුවල තියෙන ඕක. හැබැයි SME තියෙන රටවල ඕක දකින්න වෙන විදිහට. ඒගොල්ලෝ කියනවා උඹලා වැඩි වැඩියෙන් SME වලට ඵලයක්. ඒකට රට තව දියුණු වෙනවා. නමුත් අපේ රටවල් වල ඒ නිසා දියුණුකම අඩු වෙන්න SME වලින් කරන දායකත්වය අඩු බව පේනවා. අපලට. ඉහත වාර්තාවට අනුව සුමකවල දල ජාතික නිෂ්පාදනයට වන දායකත්වය මොනවට පැහැදිලි වෙනවා. ඒක රටක කරන දායකත්වය පේනවා. ඉහත ආදායම් ලබන රටවල ජාතික නිෂ්පාදනයට සුමකවල දායකත්වය 2003 මීට අවුරුදු 17කට කලින් 51ක්. මධ්‍යම ආදායම් ලබන රටවල 39ක්. අඩු ආදායම් ලබන රටවල 16ක්. ඒ කියන්නේ දියුණුම රටවල් SME වලින් හොඳටම වැඩ ගන්නවා. තව පොඩ්ඩක් දියුණු අඩු වෙනකොට ඒ ගන්න වැඩ ප්‍රමාණය අඩු වෙනවා. අඩුවෙන් වැඩ ගන්න රටවල් දුප්පත්. අපිට වෙලා තියෙන්නේ තන්නේ වගේ තත්ත්වයක්. ඊළඟට මොකද එතකොට SME වල වැදගත්කම ගැන අපි මේ කියගෙන යන්නේ. ජාතික ආර්ථිකයට කරන දායකත්වය දෙකවලින් වැඩි ප්‍රමාණයක් තිබීම රැකියාව උත්පාදනය. මේ කරුණු තුන ගැන මේ කියන්නේ. රටක ආදායම් තත්ත්වය ඉහළ යාමට සුමකවල දායකත්වයද ඉහළ යාමෙන් පෙනී යන වැදගත් කරුණක් වන්නේ ආර්ථික වෘද්ධිය ලබා ගැනීමට සුමකවලට තියෙන හැකියාව. රටක් දියුණු කරන්නට තියෙන හැකියාව. තවත් වැදගත් කරුණක් වන්නේ ආදායම් තත්ත්වය කුමක් වුවත් සියලු රටවල දල ජාතික නිෂ්පාදනයෙන් 60-70% ප්‍රමාණයක් 2003 වන විට උත්පාදනය වී ඇත්තේ සුමක සහ අවිධිමත් ක්ෂේත්‍රයේ. අවිධිමත් කියලා කියන්නේ ඉන්ෆෝමල් කිසිම විධිමත් මේකක් නැති ලංකාවෙත් එහෙමයි.
අවිධිමත් ව්‍යාපාර. නමුත් ආදායම් තත්ත්වය ඉහළ යන විට රට දියුණු වෙනකොට අවිධිමත් ක්ෂේත්‍රවල දායකත්වය අඩු වෙනවා. ඒ කියන්නේ අවිධිමත් විදිහට බිස්නස් කරන ප්‍රමාණය අඩු වෙන රට දියුණු වෙනකොට. එහෙම අඩු වෙමින් එය සුමක ක්ෂේත්‍රයට මාරු වෙනවා. මිනිස්සු අවිධිමත් ක්ෂේත්‍රයෙන් සුමක වලට මාරු වෙනවා. වෙනත් වචන වලින් කිව්වොත් ඉහළ ආදායම් ලබන රටවල අවිධිමත් ක්ෂේත්‍රය එන්ටෙන්ටම කුඩා වෙනවා. රටවල් ලබනකොට අවිධිමත් කියන ක්ෂේත්‍රය අඩු වෙනවා. අවිධිමත් භාවයේ විසින්ම නිර්මාණය කරන අකාර්යක්ෂම භාවය සුමකවල වර්ධනය සමග අඩු වෙනවා. අවිධිමත් ක්ෂේත්‍රය අකාර්යක්ෂමයි. හැබැයි SME වලට විදිහට වර්ධනය වෙනකොට ඒවා ඒ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. අකාර්යක්ෂම බව අඩු වෙනවා. කාර්යක්ෂමතාවය වැඩි කරගන්නවා. වැඩියෙන් සුමක ඇතිවීම කාර්යක්ෂමතාවය ඉහළ නම්වා මාතෘකාව ළඟා කර ගැනීම ඉක්මන් කරනවා. SME හොම් වැඩි වෙනකොට අර පුතාලා කිව්වා තාක්ෂණය දෙන්න දැනුම දෙන්න ප්‍රාග්ධනය දෙන්න මේවා දෙනකොට SME වැඩි වෙනවා. එතකොට SME රටට දායකත්වයෙන් වැඩි වෙනවා. ඒ දෙන දායකත්වය උඩ රට දියුණු වෙනවා. අන්න SME ආර්ථිකයට වැදගත් කියන එකට තව තර්කයක් මම ඉදිරිපත් කළා. මේ කරුණු විභාගයට එනකොට මේ ටියුට් එක ආයෙ කියවන්නේ ඔන්න ඔය ටික ඔළුවේ තියාගන්න. ආයෙ මේ ටියුට් කියවන්න ඕන. ආයෙ කියවන්න ඕන. right. දේශීය සුමකකරණය ගැන අදහස් කරන ඒල් සෝමරත්න කියලා මහත්මයාගේ පොතකින් මම ගත්තා. ලෝකයේ සියලුම රටවලින් 95% ප්‍රමාණයක් සුමක කියලා එයාගේ තර්කයක් තියෙනවා. එයා කියනවා ලෝකේ හැම රටකම ගත්තොත් 95% 99% අතර ප්‍රමාණයක් SME. ඊට පස්සේ තවත් වාර්තාවක් මම මේ නම මතක තියාගන්න අවශ්‍ය නැහැ මුතේ. ඒක කියනවා ලොව මුළු ව්‍යාපාරික සේවා නියුක්තිය ව්‍යාපාර වල එන මුළු රැකියාව ප්‍රමාණය 95% SME වලින්. එය සියලුම ක්ෂේත්‍රවල මුළු රටේම රැකියාව වලින් ගත්තොත් 60ක් 70ක්. බිස්නස් වලින් 90%. රටේ ගෘහස්ථාවලින් 60ක් 70ක්. ඉනේස් විරාකුඩි මහත්මයා කලින් සඳහන් කරපු දැන් ඉන්ටර්නැෂනල් බැංකුවේ සභාපතිතුමාගේ කියනවා යුරෝපීය සංගමයේ යුරෝපයේ ඇතුළේ ඉන්න රටවල් ටිකේ 99.8ක් සුමක යුරෝපයේ දියුණු කියලා හිතනපො. ඒවායේ සේවා නියුක්තිය මිලියන 76ක්. ඒ 2008 වසර වන විට යුරෝපයේ මුළු සේවා නියුක්තිය යුරෝපයේ මුළු රැකියා ප්‍රමාණය 67ක්. ඇමරිකා එක්සත් ජනපදයේ ගොම්බල නොවන ආයතන, ඒ කියන්නේ ෆාමින් නැති ෆාම් කියන නොවන ආයතනවල රටේ නිෂ්පාදනයේ 60 කරන දායකත්වයෙන් 50%ක් SME දෙන්නේ. නව අලුත් රසා 75%ක්ම දෙන්නේ SME. මම මේ කරුණු ගෙනල්ලා පෙන්නන්නේ. හරිද? තව ලෝක බැංකුව කියනවා රුසියාව ගැන කතා කරනකොට රුසියාව ගැන කියනකොට එලාට ලියපු සියලුම ආයතන වලින් 90%ක්ම සේවකයන් 250ට වඩා අඩු SME. රුසියාවේ මුළු සේවා නියුක්තියෙන් 45%ක්. රටේ මුළු විකුණුම් වලින් 40%ක් SME වලින්. චීනයේ තත්ත්වයද මුළු ආයතන වලින් 99.9ක් SME. සේවා නියුක්තියෙන් 84ක් SME. මුළු විකුණුම් වලින් 71ක් SME. මේ පරණ මම 2003 ස්ටැටිස්ටික්ස් අත දැන් මේක තවත් වැඩි වෙලා. දැන් මෙහෙම කියනකොට අපිට කරුණු තුනක් මතුවෙනවා. කරුණු තුනක් නිශ්චිතව මතක ගන්න. SME කියලා කියන්නේ රටේ ආර්ථිකයේ නිෂ්පාදනයට වැඩිම දායකත්වය කරන එක. රටේ මුළු කර්මාන්ත ප්‍රමාණයෙන් වැඩිම ප්‍රමාණයක් තියෙන SME. ඒ වගේම රටේ වැඩිම සේවා ප්‍රමාණයක් රටේ සමාජයට වැඩිම රැකියා ප්‍රමාණයක් ලබා දෙන SME. මෙන්න මේ කරුණු තුන උත්තර ධාරණය කරගන්න. මේ තමයි උගලන්ට ඕන වෙන්නේ. SME ඇයි වැදගත් වෙන්නේ? මෙච්චර SME ගැන අවධානය යොමු කරන්නේ ඇයි අපි පාඩමක් විදිහට මේක ඉගෙන ගන්න. හරිද? දැන් මෙතෙක් ආපු කරුණු වලින් ඔන්න අපි ටිකක් සාකච්ඡාවක් ඉස්සරහට ගෙනාවා. තුලිප් පුතා ඔය උත්තර දෙන්න තියෙනවා ශ්‍රී ලංකා චේම්බර් ඔෆ් SME ශ්‍රී ලංකා චේම්බර් ඔෆ් SME එක මම අතරම දන්නේ නැහැ. මම විශ්වාස කරනවා ඔයා නිශ්චිතව තොරතුරු දැනගෙන තිබු එකක් කියලා. මම අතරම ඒක දන්නේ නැහැ. ලංකාවේ SME බලා ගන්න තියෙන ආයතනයක් කියලා. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ආයෙත් ප්‍රශ්නයක් අහනවා. රටක වැඩිම නිෂ්පාදනයට දායක වෙන්නේ සුළුවා මත්සුමක.
වැඩිම ආයතන තියෙන සුමක. වැඩිම රැකියා සපයන සුමක. මේ කරුණු තුන සැලකිල්ලට ගැනීමේදී මේ කරුණු තුන සැලකිල්ලට ගැනීමේදී බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් තමන්ගේ සේවා සැපයීමේදී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කෙරෙහි අනෙකුත් ක්ෂේත්‍රවලට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුද නැද්ද? එසේනම් කුමන හේතුවක් නිසාද කියලා ප්‍රශ්නයක් අහනවා. SME වලට අනිත් ක්ෂේත්‍රවලට වඩා වැදගත්කමක් දැක්විය යුතුද නැද්ද කියන එක. එහෙම එසේනම් ඊට හේතුව කුමක්ද කියලා මම අහුවොත් උත්තරයක් කියන්න. ලියන්න පුතේ උත්තරය. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආර්ථිකයට දායක වෙනවා, රැකියා හදනවා, වැඩිපුර ආයතන තියෙනවා. මේ කරුණ ගත්තාම බැංකුවක් හෝ මූල්‍ය ආයතන තමන්ගේ ප්‍රතිපත්තිවලදී, තමන්ගේ සේවාවලදී SME වලට වැඩි වැදගත්කමක් දැක්විය යුතුද නැද්ද? එසේනම් ඒ සඳහා ඊට හේතුව ඇයි? හොඳයි. දැන්ටම උත්තරයක් පුතේ කිව්වා. ඉසුරු පුතේ තව චුට්ටක් පැහැදිලි කරන්න උත්තරේ. මම කියන එක මම පිළිගන්නවා. තව චුට්ටක් පැහැදිලි කරන්න. තව ඔය කියන කාරණාව මම දන්නවා තව එක වාක්‍යයකින් තව එකතු කරන්න. තව අනිත් දරුවොත් මට කියන්න. අනිත් ක්ෂේත්‍රවලට වඩා SME වලට වැඩි අවධානයක් යොමු කළ යුතුද නැද්ද? එසේනම් ඇයි? මට එක වාක්‍යයකින් කියන්න. ඕගොල්ලෝ හිතන්නේ පුතේ උත්තරයක් දීලා තියෙනවා. මම ඉස්සරහට මේ වැඩේ දිගටම කරනවා. මම නිතර ප්‍රශ්න අහනවා. මොකද අපි ඕගොල්ලෝ මෙහෙම හොඳයි. හරි. ඉස්සරු දුලිප් පුතේ ඔයාගෙත් මම අහනවා ආයෙත්. දුලිප් තව පොඩ්ඩක් කියන්න. මම ඔයා කියන එක දන්නවා. ඔයගොල්ලෝ දෙන්නම කියන්නේ එකම කාරණාවක් මට තේරෙනවා කියන්නේ. බැංකු ඕක හරි. එහෙම වුණොත් බැංකුවලට මොකද වෙන්නේ? කොහොමද දැන් අපි උත්තර දෙන්න දරුවෝ ටික. බැංකුවක් කියන්නේ හිතන්න මේ බැංකුවක් කියලා කියන්නේ මුළු ලංකාවේම පැතිරිච්ච ආයතනයක් හැමතැනම තියෙනවා කියන අර්ථයෙන් හිතලා වන්න කියන්න. මම තවත් උදව් කරනවා. බලන්න උත්තරයක් කියන්න බලන්න. දුලිප් කියනවා ලෝන් පෝර්ට්ෆෝලියෝ එක ගොඩක් වැඩි වෙනවා. ඒ නිසා ණය අය කර ගැනීම අපහසුයි කියලා. හොඳයි. ගයත්‍රි කියනවා ඔව් මෙම කරන්න ඕන. මොකද වැඩිපුර ණය සහ වැඩිපුර කාස නැත්තම් කරන්ට් account savings accounts පැත්ත වැඩි කරන්න ඒක ඕන කියලා. මම මේ උත්තර තුනම එකතු කරලා කියනවා. මෙන්න මෙහෙම කරනවා. බැංකුවක් කියලා කියන්නේ මුළු ආර්ථිකය පුරාම යන ආයතනයක්. මුළු ආර්ථිකය පුරාම යනකොට බැංකුවකට නැත්නම් මූල්‍ය ආයතනයකට ආර්ථිකයේ සෑම කොටසකම තියෙන වඩාත්ම හොඳ ව්‍යාපාරික අවස්ථා ටික තමන්ගේ සේවාවට ළඟා කරගන්න ඕන. ලංකාවේ වැඩිපුරම SME තියෙනවා නම් ඒ වැඩිපුරම මේ ආර්ථිකයට දායක වෙනවා. ඒ තමයි නම් වැඩිපුරම රැකියා දෙන්නේ. බැංකුවටද වැඩිම ව්‍යාපාරික අවස්ථා ලබා දෙන්නේ SME වලට. ඔය තුන් දෙනාම කියන උත්සාහ කරේ ඒක. ඒ නිසා SME වලට සේවා සැපයීම බැංකුවකට අතිශයින් වැදගත්. බැංකුවක ව්‍යාප්තියේදී ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්ත වෙනකොට ප්‍රාදේශීය වශයෙන් තියෙන SME අපි ඒවට සේවා සපයනවා. ඒ නිසා එතකොට තමයි අපි ගනුදෙනුකාර පරිසරය විශාල වෙන්නේ. ඒ හරහා තමයි අපි වැඩි ව්‍යාපාරික අවස්ථා ළඟා කරගන්නේ.
SME තමයි වැඩිපුරම රැකියාව දෙන්නේ. එතකොට ඒ හරහා තමයි බැංකුවකට ඉතුරුම් වෙනත් සේවාවන් සඳහා වැඩි ඉල්ලුමක් මතුවෙන්නේ. SME තමයි බැංකුවකින් වැඩිපුර කාරක ප්‍රාග්ධනය සහ වෙනත් පහසුකම් බලාපොරොත්තු වෙන්නේ. ඒ හරහා තමයි ණය සහ වෙනත් සේවාවන් බැංකුවකට දෙන්න පුළුවන් වෙන්නේ. අන්න කරුණු ටිකක් දාලා මේ ඔයගොල්ලෝ කියපු උත්තර හරි පුතේ. අපි තව පොඩ්ඩක් උත්තරය සරු කරලා ගන්න. හරිද? එකගයි ප්‍රශ්නට උත්තරේ අන්න අපි වැදගත්කම ගැන ශ්‍රී ලංකා නැෂනල් ඩෙවලොප්මන්ට් බැංක් කියලා බැංක් එකක් ඕපන් කරනවාද? එහෙම කතාවක් තියෙනවා පුතේ. ශ්‍රී ලංකා නැෂනල් ඩෙවලොප්මන්ට් බැංක්ද නැත්නම් බැංකින් කෝපරේෂන් හරි වගේක් හරි නමකින් තමයි යන්නේ. RDB, HDFC සහ ශ්‍රී ලංකා සේවිංස් බැංක් වෙන්න ඕන මට මතක හැටියට. එහෙම රජයේ අදහසක් තියෙන. ඇත්තටම ශ්‍රී ලංකාව තුළ සංවර්ධන බැංකුකරණය හරියටම නිශ්චිතව සිද්ධ නොවන තත්ත්වය උඩ මේ යෝජනාව බොහෝ කල් සිට තිබුණා. මොකද දියුණු වෙච්ච හැම රටකම ඉන්දියාව මේක පාවිච්චි කරනවා, වියට්නාමය මේක පාවිච්චි කරනවා, තායිලන්තය, මලේසියාව මේක පාවිච්චි කරනවා. මලේසියාවේ විශේෂයෙන්ම තියෙන SME බැංක් කියලා බැංකුවක්. ඒගොල්ලන්ගේ නිශ්චිත ඉලක්කය SME බැංකුව. මොකද මට එතන එක්තරා අවස්ථාවක් හම්බුණා ඒගොල්ලොත් එක්ක කටයුතු කරන්න. එතකොට මම දැක්කා ඒ අදහසින් තමයි මම හිතන්නේ මේ ක්‍රියාත්මක වෙන්නේ. ජාතික වශයෙන් කර්මාන්ත වලට සේවා සැපීමම ඉලක්ක කරගත්ත විශේෂිත ආයතනික අවශ්‍යතාවය මම හිතන්නේ දකින්නවා ඒක වෙන්න ඕන සිද්ධ වෙන්නේ. මේක ගොඩාක් කල් සිට තිබිච්ච කතාවක්. මොකද ඉස්සර ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන බැංකුව නැත්නම් MDB කියලා කියන රාජ්‍ය බැංකුවක්. ඒක රජයේ වශයෙන් පවත්වාගෙන ගිය ආයතනයක්. පසුකාලීන පුද්ගලීකරණය වෙනකොට ඒකේ සේවා වුණේ ඕක. DFCC නැත්නම් Development Finance and Corporation of Sri Lanka Corporation of Ceylon මම හිතන්නේ DFCC ආයතනය පටන් ගත්තේ ඒ සඳහා. පස්සේ ඒක බැංකුවක් බවට පරිවර්තනය වෙනවා. පෞද්ගලික බැංකුවක් වෙනවා. මේ හිදස යම් තරමකට පිරවෙන්නේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ඒගොල්ලෝ තමයි යම් ප්‍රමාණයකට මේ සේවාවන් සපයන්නේ. අනිත් බැංකු විවිධ මට්ටම් වල මේ සේවා සපයන නිසා දැන් අදහසක් වෙනවා එහෙම නැහැ. මේ පුංචි ආයතන පහ ගොඩක් තියාගන්න අවශ්‍ය නැහැ. මේ ඔක්කොම ඒක රාශී කරලා ඒකාබද්ධ එක තාවර ඉලක්කගත බොහොම ක්‍රමෝපායී විශේෂ වැඩගත් වෙන එක ආයතනයක අදහස වෙන්න ඕන වෙන්නේ. එතෙන්දී ඔතනින් මගේ දැනුම හැටියට ඔතනින් ඔක නවතින්නේ නැහැ. දැනට මීට අවුරුදු 5කට 6කට කලින් ඊටත් වැඩි අවුරුදු 7කට විතර කලින් කාලේ තිබුණු යෝජනාවක් තියෙනවා බැංකු ක්ෂේත්‍රය තුළ පවා ආයතන වැඩි ලංකාවේ වාණිජ බැංකු 24ක් විශේෂිත බැංකු 7ක් ව්‍යාපෘති මූල්‍ය ආයතන 46ක් විතර මේක වැඩි මේ වෙනද පොළට නිසා මේවා ඒකාබද්ධ වෙලා වඩා හොඳ අප්ඩේට් එකකට එන්න ඒ අනුව වඩා ඉලක්කගත වඩා නාභිගත වඩා ක්‍රමෝපායික වශයෙන් වැදගත් වන රටේ ඉදිරිය සඳහා පිළිබඳ නිශ්චිත දැක්මක් සහිත බැංකු කිහිපයකට මේක ගොනුගත වෙන්නට ඕනේ කියලා අදහසක් තියෙනවා. මේක ඉන්දියාවේ දැනටම ක්‍රියාත්මක වෙමින් යන එකක්. විශේෂයෙන් මෙතෙන්දී පෞද්ගලික බැංකු පුද්ගලික ආයතන විදිහටත් සමහරට රාජ්‍ය බැංකු යම් ප්‍රමාණයක් ඒක රාශී කරලා එක ආයතනයකට එන්න පුළුවන්. හොඳ කාරණාවක් මතු කරේ. මොකද ඕක පිළිබඳව විශාල සාකච්ඡාවක් සිද්ධ වෙමින් යනවා. මේ පිළිබඳව අපි තව අවධානය යොමු කරන්නට ඕන. මොකද මේ විශේෂ ක්ෂේත්‍රයට ඉස්සරහට ඉල්ලුමක් තියෙනවා. මේ අපි සාකච්ඡා කරන විශේෂ ක්ෂේත්‍රයට ඉල්ලුමක් එනවා. කනෝ ඔය කියන ආයතන ව්‍යුහය හැදෙනවා නම් සූත්‍ර මූල්‍ය සුළු හමති පරිමාණ කර්මාන්ත ඊළඟට කර්මාන්ත ඉලක්ක කරගත්ත සේවාවන් සැපීම කියන කරුණු වලට විශාල වෙළඳපොළක් හැදෙයි කියලා මගේ අදහසක් තියෙනවා. මට හිතෙනවා එහෙම වුණොත් පුතේ මේ විෂය විතරක් නෙවෙයි මේ හා සම්බන්ධ තවත් විවිධ විෂයන් පිළිබඳව හොඳ ඉල්ලුමක් ලංකාවේ ඇති වෙයි. ඒක මම දකිනවා අලුත්ම නැඹුරුවක් කියලා. මොකද ලංකාව කර්මාන්තික සංවර්ධනය කිරීම පිළිබඳ විශාල අවධානයක් යොමු කළ යුතුයි. විශේෂයෙන්ම මේ වසංගත තත්ත්වයෙන් පස්සේ මොකද කර්මාන්ත වලට සිද්ධ වෙලා තියෙන තත්ත්වයක් එක්ක
අපි කොහොමද ඉස්සරහට මේක අරන් යන්නේ කියලා එතෙන්දී මම හිතනවා ඔය හැටන් නැෂනල් බැංකුව පාවිච්චි කරපු ගෙමි පුබුදු වගේ සංකල්ප RDB බැංකුවේ තියෙන විශේෂිත ඥානය ඊළඟට රාජ්‍ය බැංකුව වලට තියෙන විශාල ළඟාවීමේ හැකියාව පෞද්ගලික බැංකු සමහරක තියෙන මූල්‍ය හැකියාව සහ රටේ SME වලට තියෙන ඉල්ලුම නැත්නම් රටේ SME වලට තියෙන මූල්‍ය සඳහා තියෙන ඉල්ලුම සහ වෙනත් අවශ්‍යතාවන් සඳහා තියෙන ඉල්ලුම ගත්තොත් මට හිතෙනවා මේකේ විශාල සාධනීය වෙනසක් වෙන්න පුළුවන්. නමුත් මේවා විවිධ වෙනත් කරුණු මත යැපෙන්නට පුළුවන්, විවිධ වෙනත් කරුණු මත තීන්දුව වෙන්න පුළුවන්. නමුත් අහපු ප්‍රශ්නය ඉතාම වැදගත්. ඉතාම හොඳයි. ඒ ගැන අවධානයෙන් ඉන්න හැමෝම නිසා මේ දැනුම වැඩි කරගන්න. හරි. ඊට පස්සේ දැන් ඔන්න මම අහපු ප්‍රශ්නයකට ඔයගොල්ලෝ උත්තරයක් කියලා මම මේ උත්තරේට යම් කරුණු ටිකක් එකතු කරා. ඊට පස්සේ මම ආපහු ටියුට් එකට යනවා. 2008 ගෝලීය ආර්ථික අවපාතයෙන් පසු සුමකවල වැදගත්කම ඉස්මතු වීම. 2008 කාලේ පුතේ මෙතන ඉන්න දරුවෝ සමහර අය පාසල්වලදී අපි නෙලපු කාලේ වෙන්න පුළුවන්. 2008 කාලේ එක්ද ලෝකයේ බරපතල ආර්ථික ආපాతයකට මුහුණ දුන්නා. ඒක පසුගිය සියවසේ නැත්නම් 1900 සිට 2000 දක්වා කාල සීමාව තුළ 1930 දී තමයි බරපතලම ආර්ථික අවපාතය ඇති වුණේ. ඉන් පස්සේ ලෝකයේ දැකපු බරපතලම ආර්ථික අවපාතය සිද්ධ වුණේ 2008 සහ 9 වකවානු. ඒක ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ඉලක්ක මූලික කරගෙන තමයි ඇති වුණේ. ඒකේ බලපෑම අපි වගේ රටවල් වලට දැඩිව දැනෙන්න පටන් ගත්තා. මේ වෙලාවේදී ලෝකේ බිස්නස් පවත්වගෙන යන රැකියා තියාගන්න රටවල් ආරක්ෂා කරගන්න SME වල වැදගත්කම වැඩියෙන් මතුවෙන්න ගත්තා. මේ කියන්නේ 1930 පසු ගෝලීය ආර්ථිකය අත්දකින්න ලද බරපතලම ආර්ථික අවපාතයේ සිදුවේ 2008 කාලවකවානුවේදී. ඉනනතුරුව ආර්ථිකයක පැවැත්මට අවුරුදියට සුමකවලාගේ වෙනදාටත් වඩා වැඩියෙන් මුළු ලෝකෙටම දැනෙන්නට විය. සංවර්ධනය වන රටවලට මහා පරිමාණ කර්මාන්ත වලට වඩා සුමකවල වැදගත් බව මේ කාලේදී වඩා විවාදයක් වෙලා. මහා පරිමාණ කර්මාන්ත වලට වඩා SME වල වැදගත්කමක් ගැන කියනවා. මේ පිළිබඳව අධ්‍යයනය කරපු ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යනායතනයේ ආර්ථික විශේෂඥයෝ විජේසිංහ මහත්මයා නිපුණ පෙරේරා මහත්මයා දෙන්න තුන් ආකාරයකට මේකේ ගැන කියනවා. එක මෙන්න මේ ටික විභාගයට හරි වැදගත්. අගයින් ඉහළ භෞතික හා මානව සම්පත් වල හිඟතාවයන් පවතින රටවල සංවර්ධනය වන රටවලට. අගයින් ඉහළ high quality physical resource කියන්නේ. රටක් ඇතුලේ අපි ඊටාම වැඩි භෞතික සම්පත් තියෙනවා නම් ඒ රටවල් දියුණු වෙනවා. ඒකින් දියුණු වෙනවා. එහෙම නැත්නම් එහෙම රටකට උදාහරණයක් තමයි ඕස්ට්‍රේලියාව. ඕස්ට්‍රේලියාවේ භෞතික සම්පත් khනිජ සම්පත් බහුලයි. මැද පෙරදිග රටවල් වල ස්වභාවික සම්පත් සමහර ප්‍රමාණයක් බහුලයි. ඔගොල්ලෝ එහෙම නොහිතන රටක් තමයි මියන්මාරේ ගොඩාක් භෞතික සම්පත් තියෙනවා. විශේෂයෙන්ම තෙල් සහ භූමියේ තියෙන khනිජ වර්ග ගොඩක් තියෙන රටක් තාම ඒවා පාවිච්චි කරන්නේ. නමුත් එහෙම පාවිච්චි කරපු රටවල් දියුණු වෙලා තියෙනවා. දෙවෙනි කාරණාව තමයි අගයෙන් ඉහළ මානව සම්පත. human resource, high quality human resource කියන්නේ. එහෙම දියුණු වෙච්ච රටවල් තමයි සිංගප්පූරු. විශේෂයෙන්ම කියුතු රටක් තමයි සිංගප්පූරුව සහ නෝර්වේ, ස්වීඩනය, ෆින්ලන්තය, ඩෙන්මාර්කය වගේ රටවල් තමන්ගේ රටේ මිනිස්සුගේ ක්වොලිටි එක හයි වැඩි. ඒ නිසා ඒ වේගින් දියුණු. ඔයගොල්ලෝ අහලත් ඇති ෆින්ලන්තයේ තමයි ලෝකේ හොඳම අධ්‍යාපන ක්‍රමය තියෙනවා කියලා විශ්වාස කරන්නේ. සිංගප්පූරුව ලෝකේ ඉහළම අධ්‍යාපන ක්‍රමයක් තියෙන රටක් විදිහට විශ්වාස කරනවා. සිංගප්පූරුව පිළිබඳ කරුණු දන්න දරුවෝ හොඳට හොයලා බලන්න සිංගප්පූරුව වේගින් දියුණු වෙන්න බලපෑම උන්ට වෙන මොකුත්ම සම්පතක් නැහැ. පුංචි රටක්. මේ කොළඹ දිස්ත්‍රික්කයේ විතර රටක්. කොළඹ දිස්ත්‍රික්කයේ විතර වඩා චුට්ටක් ඕන ලොකු ඇති. ගියේ මේ ඊට සංචාරය කරපු දරුවෝ ඊට වඩා හොඳට දන්නවා ඇති. නමුත් තිසින් දියුණු වෙලා තියෙන හේතුව තමයි මානව සම්පත ඉන්නලයි. එතකොට මේක කියනවා අගයෙන් ඉහළ භෞතික හා මානව සම්පත් වල හිඟතාවයන් පවතින සංවර්ධනය වන රටවල අපි වගේ රටවල් වලට අපේ රටේ භෞතික සම්පත් තිබුණත් අගය ඉහළට ගෙනල්ලා නැහැ. අපේ රටේ මානව සම්පත තිබ්බට
අපේ රටේ මානව සම්පත ගොඩක් ඉන්නේ නුපුහුණු සහ අර්ධ පුහුණු අය. ඔගොල්ලෝ කැමති වෙන එකක් නැහැ. ඇත්තටම කිව්වොත් අපි මේ බැංකුවල සේවය කරන අපිත් නැත්නම් මූල්‍ය අතර වැඩ කරන අපිත් අර්ධ පුහුණු විදිහට තමයි සලකන්නේ. හේතුව අපි මේ විශේෂ ශාස්ත්‍රවල ඉහළටම කියලා පැමිණිලා නැහැ. විශේෂඥ තනුවක් ලැබලා නැහැ. අපි කරන්නේ අපි රැකියාවක් කරන්න ආපු නිසා අපි ඒ රැකියාව ඇතුලේ වැඩ කරමින් යමක් ඉගෙන ගත්තා. ඒ වගේ රටවල් වලට වඩාත්ම SME තමයි ගැලපෙන්නේ. හේතුව ඉහළ ශ්‍රම ප්‍රකර්ෂ, ඒ කියන්නේ ලේබර් ඉන්ටෙන්සිව්, වැඩි ශ්‍රමය යොදා ගන්නා ලේබර් ඉන්ටෙන්සිව් කියන්නේ ඒකයි. ඔකේ අනිත් පැත්ත කැපිටල් ඉන්ටෙන්සිව්. ප්‍රාග්ධනය වැඩියෙන් යොදා ගන්නා. දැන් උදාහරණයකට ගන්නකෝ දැන් මේ ඊයේ පෙරේද හදවුවේ කොවිඩ් වලට එන්නතක් මොඩර්නා කියලා ආයතනයක් හැදුවා, ෆයිසර් කියලා ආයතනයක් හැදුවා, ඇස්ට්‍රාසෙනිකා කියලා ආයතනයක් හැදුවා. ඒගොල්ලෝ මේ එන්නතක් හැදුවානේ. ඒ එන්නත් හදන්න අකින් ඉහළ මානව සම්ප්‍රදායයි. ගැටි විශාල දරුවක් තියන අය ඉන්නවා. දැන් ඔයගොල්ලෝ යන්තම් ප්‍රමාණයක් කියවුවා දැකලා ඇති. මේකේ එන්නත් වර්ග දෙකක් තියෙනවා. එකක් අර අධිශීත තත්ත්වයේ තියන්න ඕනේ. අනිත් එක සාමාන්‍ය තත්ත්වවල ෆ්‍රිජ් එක තියන්න ඕනේ. මේකේ තාක්ෂණ දෙකක්. එකක් පාරම්පරික ක්‍රමය, ඒ කියන්නේ අඩපණ කරන ලද වෛරසය යොදා ගන්න. පරණ ක්‍රමය. අනිත් එක mRNA අලුත් ක්‍රමය. මේව කරන්න අධික දැනුමක් ඕන. ඒ වගේම විශාල ප්‍රාග්ධනයක් ඕන. අති විශාල ප්‍රාග්ධනයක් ඕන. දැන් ඔයගොල්ලෝ දැක්කම පෘථිවිල තියෙනවා දැන් එන්නත් මිලියන 300 400 හදන්න ඕන. විශාල මුදලක් යනවා. විශාල තාක්ෂණයක් ඕන. විශාල කර්මාන්ත ශාලාව. දැන් අපි වගේ රටකට එහෙම ඉහළ භෞතික සම්පත් නැහැ, මානව සම්පත් නැහැ. ඒ නිසා අපිට තියෙන්න උන ශ්‍රමය යොදා ගන්න ක්‍රම. සරල තියෙන සුමුක තමයි අපිට ගැලපෙන්නේ. මේ කියනවා අගේ නිල භෞතික හා මානව සම්පත් වල හිඟතාවයන් පවතින සංවර්ධනය වෙන රටවලට සුමුක වඩාත් ගැලපෙන්නේ එම ව්‍යාපාර ඉහළ ශ්‍රම ප්‍රකාශයි. වැඩියෙන් ශ්‍රමය යොදා ගන්න නිසා. මෙන්න සරල නිෂ්පාදන ශිල්පීය ක්‍රම බහුලව භාවිත කරන නිසා. සරල ක්‍රම පාවිච්චි කරන්නේ. අපේ රටේ ඉන්නේ අර්ධ පුහුණු නුපුහුණු අය. ඒ අයට දෙන්න බෑ එන්නත් හදන්න. ඒ අයට දෙන්න බෑ අර්ධ සන්නායක වලින් කාර්මික යන්ත්‍ර උපකරණ හදන්න. ඒ අයට දෙන්නට ඕන සරල නිෂ්පාදන ක්‍රම. සරල නිෂ්පාදන තමයි. ඒක නිසා තමයි අපිට ඇඟලුම් නිෂ්පාදනය ගැලපෙන්නේ. මොකද අපි ඉන්නේ වැඩ නොපුහුණු සහ අර්ධ පුහුණු දරුවෝ. ඒ අය ඇඟලුම් ඔය සෙල්ලම් බඩු වගේ ඒවා රබර් ආශ්‍රිත නිෂ්පාදන ඒව කරන්න පුළුවන්. මොකද ඒවා සරල නිෂ්පාදන ශිල්පීය ක්‍රම පාවිච්චි කරන්නේ. ඊට පස්සේ කියනවා සංවර්ධනය වන රටවල ශ්‍රම සුලභතාවය. අපි වගේ රටවල ශ්‍රමය සුලභයි. හා එකී ශ්‍රමය ඵලදායී ලෙස යොදා ගැනීමට. ඒවා ශ්‍රමය සුලභයි, නොපුහුණුයි. ඒක ඵලදායී ලෙස යොදා ගන්න නම් සුමුක තමයි ගැලපෙන්නේ. SME වලට තමයි ගන්න. ඒකනේ SME වලට යන්නේ මිනිස්සු. සාමාන්‍ය සුදුසුකම් තියන යන්නේ SME වලට. දැන් අපි වුණත් අපි යන්තම් උසස් පෙළ සමාජතල අපි කිසිම වැඩිපුර දැනුමක් නැති වුණාම අපි යන්නේ සාමාන්‍ය රැකියාවලට. අපි බැංකු වලට පහළ මට්ටමින් තමයි සම්බන්ධ වෙන්නේ. හැබැයි ඉහළ දැනුමක් අරගෙන මානව සම්පත්තිය අගේ වැඩි කරගත්තාම වෙන්නේ ඒ අය ඉහළින් සම්බන්ධ වෙන්නේ. අපේ ආයතන වල එතකොට ඉහළ තන් වලට තමයි ඒගොල්ලෝ එන්නේ. හේතුව ඔයගොල්ලෝ දැකලා ඇති. ඒ අයගේ අගේ වැඩි කරලා තියෙන්නේ. ඒ අය තවදුරටත් නොපුහුණු අර්ධ පුහුණු නෙවෙයි. පුහුණු හා විශේෂඥ කියන සේවකට ගන්නවා. ස්පෙෂලායිස්ඩ් කියන. එතකොට ඒකයි අපේ රටින් ලෝකයේ වෙළඳපළට යන්නේ ගෘහ සේවකයෝ. කර්මාන්තවල වැඩ කරන්න මිනිස්සු තමයි අපේ රටින් පිට රටවලට යන්නේ. අපේ රටින් යන්නේ නැහැ විද්‍යාඥයෝ. අපේ රටින් යන්නේ නැහැ පරිගණක ශාස්ත්‍රීය විශේෂඥයෝ යන්නේ නැහැ. අපි යවන වැඩිපුර අපේ රටින් ගියන්නේ සරලා තමයි වැඩිපුර පිට රටට යන්නේ. ඉංජිනේරුවෝ යම් ප්‍රමාණයක් යනවා. හැබැයි එහෙම නෙවෙයි ඉන්දියාව වගේ රටක් ගත්තොත් එයාගේ ඉහළම මානව සම්පත ලෝකේ ඕන තැනක ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් තරම් වර්ධනය කරනවා. සිංගප්පූරුවේ එහෙමයි. මැලේසියාවෙත් එහෙමයි. ජපානයේත් එහෙමයි. ඒ නිසා සම්බන්ධ වන රටවල ශ්‍රම සුලභතාවයට එකී ශ්‍රමය ඵලදායී ලෙස යොදා ගන්න වැඩ කරන කියලා පෙන්නෙත් SME.
ඉන්දියාව, චීනය, බංගලාදේශය, බ්‍රසීලිය මෙන්ම ශ්‍රී ලංකාවද මේවට උදාහරණ. එහෙනම් SME වැදගත් වෙනවා. ඒ තමයි ශ්‍රමය සුලභ නම් SME තමයි හොඳ. සුලභ ශ්‍රමය නොපුහුණු අනුපුහුණු එහෙම නැත්නම් ක්වොලිටි වඩා ගැලපෙන්නේ SME කියලා තර්කයක් වන්න මම ඉදිරිපත් කරනවා. ඊට පස්සේ කියනවා ඌන සංවර්ධිත රටවල, ඒ කියන්නේ සංවර්ධනයෙන් පහළ රටවල ඵලදායී සේවා හා නිෂ්පාදන ව්‍යවසායකට යොදා නොගෙන වැදගත් වැඩකට ගන්නේ නැතුව අක්‍රීයව පවතින ප්‍රාග්ධනය තියෙනවා. මොනවාද අක්‍රීය පවතින ප්‍රාග්ධනය? ඕගොල්ලන්ගේ සේවිංස් account එකේ තියෙන සල්ලි, මිනිස්සුගේ FDs වල තියෙන සල්ලි, මේවා කිසියම් නිශ්චිත ව්‍යවසායකට යොදාගන්න නැහැ. කොහි තියෙනවා? අක්‍රීයව බැංකුවල තියෙනවා. බැංකුව ඊට පස්සේ ඒවා ගිහින් ණය විදිහට දුන්නට මේ ප්‍රාග්ධනය අතරම වෙන කර්මාන්තවලට යොදවන්න පුළුවන්. මේ අක්‍රීය ප්‍රාග්ධනය ඉතිරි කිරීම සහ ව්‍යවසාය හැකියාව. සමහර මිනිසුන්ගේ ලංකාවේ මිනිසුන්ගේ හැකියාවන් තියෙනවා ඒවා හරියට යොදාගෙන නැහැ. මෙන්න අනෙකුත් කොච්චර සම්පත් තියෙනවද වැඩකට ගන්න නැතුව. ඒවා ඉහළ කාර්යක්ෂමතාවයෙන් පාවිච්චි කරන්න පුළුවන් SME වලට. ලංකාවේ තියෙන අපේ රටවල තියෙනවා පාවිච්චියට ගත්තේ නැති සම්පත්. ඒවා එකපාරට මහා පරිමාණ කර්මාන්ත හදලා ඒවට දාන්න බෑ. අපි කරන්න ඕන පුංචි පුංචි කර්මාන්ත වලට ඒවා යොමු කරන්න ඕන. දකුණු කොරියාව සහ තායිවානය කාර්මික සංවර්ධනය කරන එළඹිට අනුගමනය කළේ මේ ක්‍රමවේදය. ඒගොල්ලෝ දියුණු වෙනකොට පාවිච්චි කරේ මේක. ඒගොල්ලෝ කරේ පොඩ අපි අර ඉස්සර මුදේ කතා කරන්නේ. LG පටන් අරගෙන පොඩිවට පටන් ගත්තා. ඒක LG කියලා නෙවෙයි ඉස්සර තිබේ Gold Star කියන. පුංචිවට පටන් ගන්න යම් තැනකට ගේනවා. Samsung යම් තැනකට ගේනවා. Hyundai යම් තැනකට ගේනවා. Kia යම් තැනකට ගේනවා. එහෙම කරලා තියෙන්නේ තියෙන සම්පත්තික අපිට බෑ විශාල ප්‍රාග්ධනයක් වගේ මහා කර්මාන්තයක් හදන්න බෑ එකපාරට. ඒ නිසා පාවිච්චියට ගත්තේ නැති ටික කොහොම හරි පුංචි පුංචි වට යොදවන්න ඒකට SME පාවිච්චි කරන්න. කාරණා දෙකයි. ආර්ථිකය පවත්වාගෙන යන එක ගැන මේ කියන්නේ. තුන්වෙනි එක ප්‍රාදේශීය හා ග්‍රාමීය වශයෙන් සම්පත් බෙදී යාමේ සම්පත් හා ආදායම් බෙදී යාමේ පවතින විෂමතාවය. උත්පත් ප්‍රාදේශීය ප්‍රදේශවල සම්පත් බෙදිලා නැහැ, ආදායම් බෙදිලා නැහැ. මේ විෂමතාවය අවම කරන්න SME හැකියාව මහා පරිමාණ ආයතන වලට නැහැ. SME වලට තමයි පුළුවන් උත්පත් ප්‍රදේශවල පටන් ගන්න. ගාල්ලේ මාතර හම්බන්තොට මොනරාගල බදුල්ල ත්‍රිකුණාමලේ අම්පාරේ පටන් ගන්න පුළුවන් SME. එහෙම වුණොත් SME දියුණු වෙන්න ඒ ප්‍රදේශ දියුණු වෙනවා. අන්න එතකොට මේ ප්‍රදේශවල ආදායම් වල අඩුපාඩු ටික ටික අඩු වෙනවා. කුරුණෑගල දියුණු වෙන්නේ එහෙමයි. ගම්පහ දියුණු වෙන්නේ එහෙමයි. දැන් ගාල්ල දියුණු වෙලා තියෙන්නේ එහෙමයි. මාතර දියුණු වෙලා තියෙන්නේ එහෙමයි. දැන් හම්බන්තොට සම්බන්ධනේ වෙන්න යම් ලක්ෂණ පෙන්වන්න කරන්නේ එහෙමයි. නිසා SME දෙනවා නම් ප්‍රාදේශීයව නැත්නම් ගම්බදව තියෙන දුප්පත්කම අඩුයි. මේක කියනවා ජපානයේ ටොයෝටා, මිත්සුබිෂි, නිසාන්, මාත්සුෂිටා වැනි මහා පරිමාණ කර්මාන්තවල විවිධ සැලසුම් සඳහා සුමකවල දායකත්වය ලබා ගන්නේ එමගින් ප්‍රාදේශීය සේවා නියුක්තිය ඉහළට ගෙන යාම සහ ඒකේ ප්‍රතිඵලයක් විදිහට දුප්පත්කම අවම කිරීම. මේ ලොකු සමාගම් වලට ඒගොල්ලෝ කරලා තියෙන්නේ ඒගොල්ලන්ගේ පුංචි පුංචි කොටස් හදන්න SME වලට බාර දීලා තියෙනවා. උදාහරණයක් පුංචි කොටස් හදන්න SME එක. ඒවා හදන්නේ ප්‍රාදේශීයව. ඒකෙන් ඒ ප්‍රදේශවල දුප්පත්කම නැති කරනවා. right? කාරණා තුනක් කියනවා. මොකද්ද කාරණා? වැඩිපුර ශ්‍රමය තියෙනවා නම් තියෙන නිසා දුප්පත් රටවලට ගැලපෙන්නේ SME. පාවිච්චි කරපු නැති සම්පත් තියෙන නිසා ඒවට ඒ නිසා ගැලපෙන්නේ SME. ඊළඟට තුන්වෙනි එක දුප්පත්කම තියෙනවා නම් ඒකට ඒක අඩු කරන්න පාවිච්චි කරන්න පුළුවන් SME. අන්න අපි අද සාකච්ඡාවේ තර්ක ටිකක් ගෙනාවා. දැන් මේවා ඔය තියෙන උදාහරණ මම කියන්නේ හින්දා. අපි සාකච්ඡා කළේ හින්දා කීපෙකුත් ඇහුවා. right? ඔන්න ඔය විදිහට අපි තා පාඩමේ ඉස්සරහට යන්න තියෙන පුතේ. දැන් අපේ කාලය අවසන් වෙන්න නියමිතයි. දැන් මට අද කතා කරපු ටික. අද කතා කරපු ඒවා පැහැදිලිද? එහෙම නැත්නම් වෙනත් මොන හරි පැහැදිලි කර ගැනීම තියෙනවද? මොන හරි තියෙනවද? අද සාකච්ඡාවට කතා කරපු දේවල්. ඒවා නිශ්චිතව විභාගෙ දිහා බලාගෙන මම උගන්වනවා. විභාග ප්‍රශ්න ටිකක් ගන්නවා. ඊට අමතරව මමත් සැරෙන් සැරේට ප්‍රශ්න අහනවා. මේ ප්‍රශ්න විභාගයේ ඉන්න පුළුවන් කියලා හිතලා ඒ ආකෘතියට අහනවා.
ඒකලා ඔයගොල්ලන්ට සමහරලාට උත්තර කියන්නත් කියනවා. ඒ උත්තර අපි ලියනවා. දැන් පුරුද්දයි අපිට. දැන් මේ වැඩේ අපි ටික ටික දියුණු වෙලා තියෙනවා. හොඳයි. දැන් අපිට මෙහෙම ඉස්සරහට යන්න පුළුවන්. කියන්න පුතේ. අද කියපු කරුණු ටික පැහැදිලිද කො? අනිත් දරුවෝ මෙතන හිටපු කිව්ල පුතාලට කියන්න මට. අද කතා කරපු කරුණු වල ගැන මොනවා හරි පැහැදිලි කර ගැනීම තියනවද? මොනවා හරි ප්‍රශ්නයක් අහන්න තියනවද? හැමෝටම පැහැදිලි කියලා මට හිතා ගන්න පුළුවන්. කො? උත්තරේ නැහැ. උත්තරේ නැහැ. ඒක උත්තරයක් ආවා පැහැදිලි කියලා කියනවා. අනිත් දරුවන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්න අපි අදට පන්ති අපේ කාල සීමාව අවසන් නිසා අද පන්තිය නවත්තනවා. අදට කාලය අවසන්. අපි දැන් ලබන සතියේ